අයිබෝන් දුවේ පුතේ 11 ශ්‍රේණියේ වර්ගජ සමීකරණ විසඳීම කියන පාඩමත් එක්ක තමයි ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. මේ පාඩම ඇත්තටම ඔයාලට වැදගත් පාඩමක්. ඒකට හේතුව තමයි සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ වර්ගජ සමීකරණ විසඳීම කියන දැනුම යටතේ ඒ විෂය කරුණු යටතේ සම්පූර්ණ ලකුණු 10ක් හම්බ වෙන තනි ගානක් ඔයාලට හම්බ වෙනවා. සම්පූර්ණ ලකුණු 10ම වර්ගජ සමීකරණයේ ගොඩනගලා විසඳීම සම්බන්ධයෙන් තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් ඒ සම්පූර්ණ ලකුණු 10 ලබා ගන්න ඔයාලට යම්කිසි පිටුවහලක් වෙයි කියලා හිතනවා මම මේ වීඩියෝ පටිය. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනේ මේ පාඩමට අදාළ කලින් මතක් කිරීම කරන්න ඕන අවශ්‍ය පාඩම් වල වීඩියෝ ලින්ක් ටික ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ ඔයාලට දාලා තියෙනවා. කාට හරි කෙනෙක්ට අවශ්‍ය නම් ඒ කොටස් වලට නැවත සවන් දීමක් කරලා මේ පාඩමත් එක්ක එකතු වෙන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කලින්ට වඩා වැඩි අවබෝධයක් ඇතුව පාඩම අධ්‍යයනය කරගෙන යන්න. එහෙනම් අපි මෙතනින් එහාට මේ පාඩමේ විෂය කරුණු සාකච්ඡා කරමු. අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක යම්කිසි වෙලාවක් නතර කරලා තියලා ඒ අවශ්‍ය කරුණු ඔයාලටම නෝට් එකක් හදාගන්න. ඔයාලටම සටහනක් හදාගන්න පුළුවන්. එහෙනම් අපි මෙතනින් එහාට මේ පාඩමට අදාළ විෂය කරුණු සාකච්ඡා කරමු. හොඳයි පුතේ දුවේ, මුලින්ම මේ පාඩම ඉගෙන ගන්න දරුවෙක්ට නම් මේ වර්ග සමීකරණ කියන පාඩම නැත්නම් වර්ගජ සමීකරණ කියන පාඩම ඉගෙන ගන්න දරුවෙක්ට නම් ඔයාලට හිතේ නැගෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ මොකක්ද මේ වර්ගජ සමීකරණයක් කියන්නේ? එහෙම නැත්නම් මේ වර්ග සමීකරණයක් කියන්නේ මොකක්ද කියන එක. හොඳයි. අපි ඒක ගැනම මුලින්ම සාකච්ඡා කරලා ඉමු. ඔයාලා දන්නවා කලින් පන්තිවලදී අපි සාකච්ඡා කරලා තියෙනවා සරල සමීකරණ. සරල සමීකරණ වල අනිවාර්යයෙන්ම නොදන්නා පදයක් අන්තර්ගත වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතුවොත් x ධන 3 සමානයි 5. මේ අපි දන්න සරල සමීකරණයක්. ඒතකොට මේ සරල සමීකරණයක මේ නොදන්නා පදේ එහෙම නැත්නම් විචල්්‍ය එහෙමත් නැත්නම් අඥාත පදේ තමයි මේ x කියලා දීලා තියෙන්නේ. අපි මේ සරල සමීකරණය විසඳනවා කියලා බලාපොරොත්තු වෙන්නේ මේ x කියන කෙනාට අගයක් ලබා ගන්න එක. අපිට ඒක හරි සරලවම විසඳන්න පුළුවන්. x කියන කෙනා තනි කරගෙන මේ ධන 3 සමීකරණය එහා පැත්තට යවන්න පුළුවන්. එතකොට සමීකරණයෙන් එහා පැත්තට ධන 3 ගියාම ඍණ 3ක් වෙනවා. අපිට පුළුවන් පහසුවෙන්ම x සමානයි 2යි කියලා උත්තරයකට යන්න. ඒතර මේ x සමානයි 2යි කියලා අපිට ලැබුණේ මේ x ධන 3 සමානයි 5 කියන සමීකරණයේ විසඳුම්. එහෙම නැත්නම් පිළිතුර. එහෙමත් නැත්නම් මූල. එතකොට මේ තමයි අපි කතා කරපු සරල සමීකරණයක්. එතකොට සරල සමීකරණයක් හා වර්ග සමීකරණයක් අතර වෙනස මොකක්ද? අපි ඒකත් සාකච්ඡා කරමු. වර්ග සමීකරණයක් කියලා කියන්නේ පුතේ කලින් අපි කතා කරපු සරල සමීකරණය වගේම නොදන්නා පදයක් ඉන්නවා. නොදන්නා පදේ ඉන්නේ එයා දෙකේ බලයක ස්වරූපෙන්. ඒ කියන්නේ ඉන්න නොදන්න පදය දෙකේ බලයක ස්වරූපෙන්. උදාහරණයක් විදිහට අපි කලින් කතා කරපු එකේ අපි කතා කරේ x ධන 3 සමානයි 5යි කියලා. දැන් අපිට මේක සරල සමීකරණයක්නේ. අපිට හිතන්න මෙන්න මේ විදිහට තව x කෙනෙක් එනවා මෙන්න මේ විදිහට. x වර්ගය ධන x ධන 3 සමානයි 5යි කියලා. එතකොට මෙන්න මේ කොටස නිසා තමයි මෙයා වර්ගජ කියන ස්වභාවයටපත් උනේ. ඒ කියන්නේ නොදන්න පදයේ ඉන්නේ දෙකේ බලයක් විදිහට. නොදන්න පදයේ වැඩිතම බලය දෙකක් වෙච්ච සමීකරණයකට තමයි අපි කියන්නේ වර්ගජ සමීකරණයක් කියලා. වර්ගජ සමීකරණ විවිධාකාරයෙන් අපිට හම් වෙන්න පුළුවන්. වර්ගජ සමීකරණයක අනිවාර්යෙන්ම වර්ගජ කියන කොටස රැඳෙන්නේ මේ අපි යොදා ගන්න x වෙන්න පුළුවන් y වෙන්න පුළුවන්. කවුරු හෝ නොදන්නා පදයට ඉන්න පුළුවන් වැඩිම බලය දෙකක් වුණොත් අන්න ඒ විදිහේ සමීකරණ වලට තමයි අපි කියන්නේ වර්ගජ සමීකරණ කියලා. හොඳයි දුවේ පුතේ, අපි ඊළඟට සාකච්ඡා කරන්නේ මේ වර්ගජ සමීකරණයක සාධාරණ ආකාරය කියන එක ගැන. ඔයාලට පේනවා ඇති ax වර්ගය ධන bx ධන c සමානයි 0 කියලා අපිට සාධාරණ ආකාරයේ සමීකරණයක් ලැබිලා තියෙනවා. එතනදී ඔයාලට මතක් කරන්න ඕනේ මේ a b c කියන අගයන් ඒවට අපි කියනවා නියත කියලා. නියත අගයන් මොනවා හරි නියතයන්. ඒ කියන්නේ ඉලක්කම් මොනවා හරි. එතකොට මේ BC ට නම් ඕනෑම නියත අගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ බිඳුව වුණත් වෙන්න පුළුවන්. හැබැයි A ට කවදාවත් බිඳුව වෙන්න බෑ. ඒ කියන්නේ A වෙනුවට අපි යොදා ගන්න එක්කිනා බිඳුවට අසමාන වෙන්න ඕනේ. බිඳුව වෙන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඔයාලා දන්නවා මේ අපි කතා කරන වර්ගජ සමීකරණ කියන කොටස වර්ගජ සමීකරණ කොටස කියලා රැඳිලා තියෙන්නේ මෙන්න මේ x වර්ග කොටස නිසා. ඉතින් ඒ x වර්ග කොටසත් එක්ක වැඩි වෙලා ඉන්න මේ a කියන එක්කෙනා
බිඳුවක් වුණොත් අපි දන්නවා මේ සම්පූර්ණ කොටසම බිඳුවක් වෙනවා. එතකොට වර්ගජ සමීකරණයක් පවතින්නේ නැති නිසා x වර්ගයත් එක්ක වැඩි වෙලා ඉන්න කෙනා කිසිම හේතුවකින් බිඳුව වෙන්න බෑ. අපිට පුළුවන් මේ සාධාරණ ආකාරයත් එක්කම ඔයාලට වර්ගජ සමීකරණ කීපයක් නිකන් උදාහරණ විදියට හඳුනා ගන්න. අපිට පුළුවන් a දෙකක් වෙච්ච අවස්ථාවක 2x වර්ගය දාන 3x දාන 7 සමානයි බිඳුව කියලා හිතන්න. එතනදී මේ a විදිහට 2කුත් b විදිහට 3කුත් c විදිහට 7කුත් විදිහට සම්බන්ධ වුණා. ඒත් එක්කම අපිට බලන්න පුළුවන් 7x වර්ගය ධන 12 සමානයි බිඳුව. මෙතනදී විශේෂත්වයක් පේනවා. x පදයක් නැති වෙලා තියෙනවා. එතනදී b විදිහට හැසිරෙන කෙනා බිඳුවක් වෙලා x පදයක් නැතිව වුණත් මේ ආකාරයේ වර්ග සමීකරණ පවතින්න පුළුවන්. මොකද වර්ග සමීකරණයක ප්‍රධානතම සාධකය තමයි විචල්්‍යයේ දෙවනි බලයේ සහිත කොටස. ඒක පවතිනවා නම් අපිට යාට වර්ග සමීකරණයක් කියලා හඳුන්වන්න පුළුවන්. අනිත් කොටස් වල තිබීම හෝ නොතිබීම ගැටලුවක් වෙන්නේ නැහැ. වර්ග සමීකරණයක වර්ගජ කොටසේ බලපෑම තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඇතැම් අවස්ථාවල අපිට හම් වෙන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ වර්ග සමීකරණයක් වුණත් හම් වෙන්න පුළුවන්. මෙතනදී c විදිහට හැසිරෙන කොටස බිඳුවක් වෙලා තියෙනවා. ඒත් ගැටලුවක් නැහැ. වර්ගජ සමීකරණයක් කියන ඒ අදාළ අවශ්‍යතාවය මෙතනදී සම්පූර්ණ කරලා තියෙනවා. මට මේ කොටසදී ඔයාලට පැහැදිලි කරන්න ඕනේ මොකද්ද මේ වර්ගජ සමීකරණයක සාධාරණ ආකාරය කියන්නේ කියලා. සාධාරණ ආකාරය යටතේ අපි බලාපොරොත්තු වෙන්නේ ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරය. මෙතනදී aට බිඳුව වෙන්න බෑ කිසිම හේතුවක් නිසා. bc කොටස් බිඳුව වෙන්න පුළුවන්. ඒ bc කොටස් බිඳුව වීම තුලින් සමහර විට x පදය හෝ නියත පදය වර්ග සමීකරණයෙන් අයිත් වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ මොනවා වුණත් එයත් වර්ග සමීකරණයක ස්වරූපයක්ම ගන්නවා. හේතුව වර්ගජ කොටසට හානියක් නොවි වර්ගජ කොටස පවතින නිසා. හොඳයි පුතේ දුවේ වර්ග සමීකරණයකට විසඳුම් හෙවත් මූල ගැන අපි සාකච්ඡා කරන්නේ දැන් මේ අවස්ථාවේදී. අපි වර්ග සමීකරණයේ විසඳන විදිය විසඳන ආකාර අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඊට කලින් අපි වර්ග සමීකරණයක විසඳුම් එහෙම නැත්නම් මූල කියන්නේ මොනවාද සහ ඒ වගේ ස්වරූපය පොඩ්ඩක් සාකච්ඡා කරමු. අපි දන්නවා ඕනෑම සමීකරණයක් විසඳීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ අඩංගු වෙලා තියෙන නොදන්නා පදයට අපි දන්න කියන පිළිතුරක් ලබා ගන්න එක. ඉතින් මෙතනදිත් වර්ග සමීකරණයකදී අපි බලාපොරොත්තු වෙන්නේ නොදන්නා පදයට විසඳුමක් ලබා ගන්න එක. හැබැයි මේක වර්ග සමීකරණයක් නිසා විචල්්‍යයේ වැඩිතම බලය දෙකක් වෙනවා කියලා අපි කලින් කතා කරා. ඒ නිසාම විචල්්‍යයේ වැඩිතම බලය දෙකක් නිසා නැත්තම් අපි හිතමු විචල්්‍ය විදිහට ඉන්නේ x නම් x ගේ වර්ග සමීකරණයක් නම් x ගේ වැඩිතම දර්ශකගේ නැත්තම් වැඩිතම බලය දෙකක් නිසා සාමාන්‍යයෙන් වර්ග සමීකරණයකට විසඳුම් දෙකක් ලැබෙනවා. එහෙම නැත්තම් මූල දෙකක් ලැබෙනවා. ඒකයි සාමාන්‍ය ක්‍රමය. වර්ග සමීකරණයක් නිසා අපි පිළිතුරු දෙකක් බලාපොරොත්තු වෙනවා. වර්ග සමීකරණයකට නම් බලාපොරොත්තු වෙන විදිහේ විසඳුම් එහෙම නැත්තම් මූල දෙකක් ලැබෙනවා. ඒක මතක තියාගන්න. අපි වර්ග සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා යම්කිසි අදහසක් ගත්තා. වර්ග සමීකරණයකට තියෙන ඕන විසඳුම් ගානක් දෙකයි කියලා අපි දැනගත්තා. ඒ විසඳුම් එහෙම නැත්නම් පිළිතුරු අපි ලබා ගන්නේ කොහොමද කියන එක තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ අපිට වර්ග සමීකරණයක් විසඳන්න පුළුවන් ආකාර ගැන තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්නේ. අපිට වර්ග සමීකරණයක් විසඳන්න පුළුවන් ආකාර ප්‍රධාන ආකාර තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒකෙදි පළවෙනි ආකාරය තමයි සාධක භාවිතය. කියන වර්ග සමීකරණයේ සාධක වලට වෙන් කිරීම මගින් එතනින් සමීකරණය විසඳන්න පුළුවන්. දෙවෙනි ආකාරය සූත්‍රය භාවිතය. වර්ග සමීකරණ විසඳීම සඳහා විශේෂිත වෙච්ච සූත්‍රයක් තියෙනවා. අපි ඒ සූත්‍රයට අදාළ සංගුණක ආදේශ කිරීම මගින් අපිට වර්ග සමීකරණ විසඳන්න පුළුවන්. ඒකෙදි තුන්වෙනි ක්‍රමයේ විදිහට අපිට තියෙන්නේ වර්ග පූර්ණය කියන ක්‍රමය. වර්ග පූර්ණය මගිනුත් වර්ග සමීකරණ විසඳන්න පුළුවන්. මෙතනදී ඔයාලට මතක් කරන්න ඕනේ සාධක භාවිතයෙන් විසඳන්න පුළුවන් බොහොම සීමිත ප්‍රමාණයක වර්ග සමීකරණ ප්‍රමාණයක් විතරයි. හැම වර්ග සමීකරණයක්ම සාධක භාවිතයෙන් විසඳන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඕනෑම වර්ග සමීකරණයක් සඳහා සාධක භාවිතය කියන එක ගැලපෙන්නේ නැහැ. අපිට සාමාන්‍ය පෙළ විභාගයට පවා දෙන
වර්ග සමීකරණය සාධක භාවිතයෙන් විසඳන්න බැරි සූත්‍රයෙන් හෝ වර්ග පූර්ණයෙන් තමයි විසඳන්න වෙන්නේ. ඒ කියන්නේ හැම වර්ග සමීකරණයක් විසඳීමටම මේ ක්‍රම තුනම යොදා ගන්න බෑ. ඒකින් අපිට සාධක භාවිතය කියන එකෙන් විසඳන්න පුළුවන් සීමා සහිත වර්ග සමීකරණ ප්‍රමාණයක් විතරයි. ඒත් සූත්‍රය සහ වර්ග පූර්ණය කියන ක්‍රමවේදය යටතේ අපිට ඕනෑම වර්ග සමීකරණයක් විසඳන්න පුළුවන් අවස්ථාව මේ විෂය නිර්දේශය යටතේ අපිට ලැබෙන ඕනම වර්ග සමීකරණයක් සූත්‍රය භාවිතයෙන් හෝ වර්ග පූර්ණය කිරීමෙන් විසඳීමේ හැකියාව තියෙනවා. නමුත් මතක තියාගන්න සාධක භාවිතයෙන් විසඳන්න පුළුවන් බොහොම සීමිත වර්ග සමීකරණ ප්‍රමාණයක් විතරයි. හොඳයි දුවේ පුතේ. දැන් සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳීම එහෙම නැත්නම් අපි පළවෙනි කොටස වර්ග සමීකරණ විසඳීමේ පළවෙනි ක්‍රමය ගැනයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනදී අපි කොහොමද සාධක මගින් නැත්නම් සාධක වෙන් කිරීමක් මගින් කොහොමද වර්ග සමීකරණ විසඳන්නේ කියන කොටස තමයි සාකච්ඡා කරන්නේ. එතනදී ඔයාලට මතක් කරන්න ඕනේ මෙතනදී අපි වර්ග සමීකරණයක් සාධක භාවිතයෙන් විසඳද්දී අපි භාවිතා කරනවා මෙන්න මේ සංකල්පය. අපි ඒක හඳුන්වනවා ශුන්‍ය ගුණය කියන එක. ශුන්‍ය ගුණය කියන සංකල්පය භාවිතා කරලා වර්ග සමීකරණ විසඳීමක් කරනවා. අපි ඒ නිසා මුලින්ම මේ ශුන්‍ය ගුණය කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරමු. ශුන්‍ය ගුණය කියන එකෙන් අදහස් කරන්නේ අපි හිතමු මෙන්න මෙහෙම දෙයක්. අපි ගාව සාධක දෙකක් තියෙනවා x ධන 3 සහ x ධන 8 කියලා. මෙන්න මේ සාධක දෙකේ ගුණිතය අපිට පේනවා මේ වරහන් දෙක අතර තියෙන ගුණ කිරීමක්. මේ ගුණිතය සමාන වෙලා තියෙනවා බිඳුවට. මෙතනදී මේ සාධක දෙකේ ගුණිතය බිඳුවට සමාන වුණා නම් ඒ සමාන වෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. අනිවාර්යෙන්ම මෙතනදී මේ එක සාධකයක් හෝ නැත්නම් සාධක දෙකම හෝ බිඳුව විය යුතුමයි. මොකද හේතුව ගුණිතයක් බිඳුවට සමාන වෙනවා නම් අනිවාර්යෙන්ම මේ ගුණිතයේ එක් අයෙක් හෝ ඊට වැඩි ගණනක් බිඳුව විය යුතුයි. මොකද හේතුව අපි දන්නවා කිසිම හේතුවකින් අපි දන්න සංඛ්‍යා දෙකක ගුණිතය බිඳුවට සමාන වෙන්නේ නැහැ. අපි හිතුවොත් 5 3ෙන් වැඩි කරලා උත්තරේ කවදාවත් බිඳුව වෙන්නේ නැහැ. හැබැයි 5 කාගෙන් හරි ගුණ කරලා බිඳුව වෙලා නම් ඒ ගුණ කරපු කවුරු හරි කෙනා අපි දන්නවා අනිවාර්යයෙන්ම වෙන කවුරුත් නෙමේ බිඳුව කියලා. එහෙනම් මෙතනදිත් අපි x ව දන්නේ නැති අවස්ථාවක අපිට නිශ්චිත වශයෙන්ම කියන්න බෑ x ධන 3 තමයි බිඳුව කියලා. අපිට කියන්න බෑ x ධන 8 තමයි බිඳුව කියලා. හැබැයි අපි එක දෙයක් දන්නවා x ධන 3 හෝ x ධන 8 කියන දෙන්නගෙන් එක්කෙනෙක් හෝ දෙන්නම හෝ බිඳුව වෙන්න ඕනේ. එහෙම වුණ නිසා තමයි මේ දෙන්නගේ ගුණිතය බිඳුවක් උනේ. ඉතින් අපි මෙන්න මේ සංකල්පය භාවිතා කරලා තමයි ශුන්‍ය ගුණය කියන සංකල්පය භාවිතා කරලා තමයි සාධක භාවිතයෙන් වර්ග සමීකරණ විසඳන්නේ. එහෙනම් මොකද්ද මේකෙන් කියන්නේ කියන එක අදහස් කරගමු. සාධක දෙකක ගුණිතයක් බිඳුවට සමාන වෙලා තියෙනවා නම් අපි ඒවලෙදී හරියටම බිඳුව කියන්නේ කවුද කියලා නොදන්න නිසාත් දෙන්නම බිඳුව වෙන්න අවස්ථාව තියෙන නිසාත් අපි කරන්නේ දෙන්නව වෙන වෙනම බිඳුවට සමාන කරනවා. අපි බලමු එතනදී x ධන 3 සහ x ධන 8 කියන දෙන්නගේ ගුණිතය බිඳුවක් වෙලා නම් ඒක වෙන්නේ කොහොමද කියන එක අපි හොයාගමු. අපිට ගන්න පුළුවන් x ධන 3 සමානයි බිඳුව හෝ x ධන 8 සමානයි බිඳුවක් කියලා. මේ තමයි ශුන්‍ය ගුණය භාවිතයෙන් වර්ග සමීකරණ විසඳීම. එතකොට x ධන 3 බිඳුවක් වුණා නම් අනිවාර්යෙන් අපි දන්නවා x ගේ අගය ඍණ 3ක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් x ධන 8 බිඳුවක් වෙන්න නම් x ගේ අගය ඍණ 8ක් වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ x ධන 3 වතාවක් x ධන 8 බිඳුව වෙන විදිහට x ට ගන්න පුළුවන් අගයන් දෙක අපි හොයාගත්තා. x ගේ අගය එක්ක ඍණ 3 වෙන්න ඕනේ. එහෙනම් x ගේ අගය ඍණ 8 වෙන්න ඕනේ. එහෙනම් මේ විදිහට අපිට සමීකරණයට පිළිතුරු දෙකක් ගන්න පුළුවන් වුණා. එහෙනම් ශුන්‍ය ගුණය භාවිතා කරලා වර්ග සමීකරණයක් විසඳනවා නම් අපි මුලින්ම කරන්න ඕනේ වර්ග සමීකරණය මෙන්න මේ වලට රූපේ පේන ආකාරයට සාධක දෙකක හෝ කීපයක ගුණිතයක් සාධක දෙකක ගුණිතයක් විදිහට ලියාගෙන ඒ ගුණිතය සමාන කරන්න ඕනේ ශුන්‍යයට. ශුන්‍යයට සමාන වෙන්න ඕනේ. ඒතර ශුන්‍යයට සමාන වුණාම අපිට පුළුවන් එක් එක් සාධකය වෙන වෙනම මේ පහළ ආකාරයට එක් එක් සාධකය වෙන වෙනම බිඳුවට සමාන කරලා අපිට නොදන්නා පදයට විසඳුමක් ලබා ගන්න පුළුවන්. සාධක භාවිතයෙන් වර්ග සමීකරණය විසඳන මූලික සංකල්පය තමයි අපි සාකච්ඡා කරේ.
හොඳයි දුවේ පුතේ අපිට ලැබිලා තියෙන වර්ග සමීකරණයක් x වර්ගයේ ඍණ 5x ධන 6 සමානයි බිඳුව කියලා මූල සොයන්න කියලා දිනවා. අපි දැන් කතා කර හිටියේ සාධක භාවිතයෙන් වර්ග සමීකරණය විසඳීම කියන නිසා අපි මේක සාධක භාවිතයෙන් කොහොමද වර්ග සමීකරණ විසඳන්නේ කියන ආකාරයට සාකච්ඡා කරමු. ඔයාලට මෙතනදී මතක් කරන්න ඕනේ අපි සාමාන්‍යයෙන් වර්ග සමීකරණයක බලාපොරොත්තු වෙන ආකාරයට මේක සකස් වෙලා තියෙනවද කියලා බලන්න. ඔව්. x වර්ග පදයේ x පදයේ සහ නියත පදයේ පිළිවෙලට සකස් වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්ත සමාන වෙලා තියෙනවා බිඳුවකට. අපි මේ ආකාරයේ මූලික වශයෙන්ම නැත්තම් වර්ග සමීකරණයක් මේ ආකාරයට සකස් කරගන්න ඕනේ. අපිට දකුණු පැත්තක් බිඳුව වෙලා තියෙන්න ඕනේ. අනිත් පැත්තේ බල අණු පිළිවෙලට සකස් වෙලා තියෙන්න ඕනේ. දැන් මෙතනදී වර්ග සමීකරණයක් සාධක භාවිතයෙන් විසඳද්දී මූලික සංකල්පය මීට මොහොතකට කලින් අපි සාකච්ඡා කළා. ඒ තමයි මේ වර්ග සමීකරණය සාධක දෙකක ගුණිතයක් ආකාරයට තියෙන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා ඇති x වර්ගයේ ඍණ 5x ධන 6 කියන වර්ග සමීකරණය සාධක දෙකක ගුණිතයක් විදිහට ලබා ගත්තොත් අපිට පුළුවන් ඒ එක් එක් සාධකය වෙන වෙනම බිඳුවට සමාන කරන්න. ඔයාලට මතක ඇති මීට කලින් වීඩියෝ එකකින් අපි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනවල සාධක වෙන් කරන හැටි සාකච්ඡා කරා. කාට හරි ඒ කොටස මග ඇරුණා නම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ ලින්ක් එක තියෙනවා. ඒ කොටසට ආයෙ සම්බන්ධ වෙලා මේව සාධක වෙන් කරන හැටි පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මෙන්න මේ කොටස x වර්ගය ඍණ 5x ධන 6 කියන කොටස ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදිහට සාධක සැලකිල්ලට අරන් සාධක වෙන් කිරීමක් කරලා මෙන්න මේ විදිහට සාධක දෙකක ගුණිතයක් විදිහට ලබා ගන්න පුළුවන්. x ඍණ 3 වතාවක් x ඍණ 2 කියලා ලබා ගන්න පුළුවන්. ඉතින් මේ x වර්ගයේ ඍණ 5x ධන 6 කියන කොටස නම් මේ සාධක දෙකේ ගුණිතය අපිට ඒ දෙන්න සමාන කරන්න පුළුවන් බිඳුවකට. කොහොමත් ඒක බිඳුවට සමාන නිසා මේ විදිහට ගන්න පුළුවන්. මේකෙදි සාධක වෙන් කිරීම කලින් වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරා. ඒ ගැන වැඩිදුර අවබෝධයක් අවශ්‍යයි. කරුණාකරලා මේ වීඩියෝ එකට ආයෙ සම්බන්ධ වෙන්න. දැන් අපිට මේ x වර්ගයේ ඍණ 5x ධන 6 කියන සමානයි බිඳුවයි කියන වර්ග සමීකරණය මෙන්න මේ විදිහට සාධක දෙකක ගුණිතයක් විදිහට ලැබුණා. අපි දැන් දන්නවා සාමාන්‍යයෙන් වර්ග සමීකරණය සාධක භාවිතයෙන් විසඳද්දී මේ සාධක දෙකේ ගුණිතය බිඳුවට සමාන නම් අපිට පුළුවන් එක් එක් සාධකය වෙන වෙනම බිඳුවට සමාන කරලා විසඳුම් හොයන්න. අපිට ඊළඟ පියවරේ විදිහට x ඍණ 3 සමානයි බිඳුව කියලා හෝ x ඍණ 2 සමානයි බිඳුව කියලා ගන්න පුළුවන්. මේ පියවර තමයි වර්ග සමීකරණ දැනුම. මේක සාධක වෙන් කිරීම කලින් අපි ඉගෙන ගත්ත දැනුම. මෙතනින් පස්සේ සාධක දෙකේ ගුණිතය බිඳුවට සමාන කරගත්තට පස්සේ එතනින් පස්සේ අපි දන්නවා සාධක දෙක වෙන වෙනම බිඳුවට සමාන කරගන්නවා. මෙතනදී x ගෙන් 3ක් අඩු වුනහම බිඳුවක් වෙනවා නම් x ගෙන් 3ක් අඩු වුනහම බිඳුවක් වෙනවා නම් අපි දන්නවා x ව තියාගෙන මේ ඍණ 3 සමීකරණයෙන් එහා පැත්තට යවමු. එතකොට ධන 3ක් වෙනවා. එහෙනම් x ගේ අනිවාර්යෙන් 3ක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් x ගෙන් ඍණ 2ක් අඩු කරාම බිඳුව වෙනවා නම් x ගේ ධන 2ක් වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට අපිට විසඳුම් දෙකක් ලැබිලා තියෙනවා x සඳහා. x සමානයි 3 සහ x සමානයි 2 කියලා. ඒ ලැබිච්ච විසඳුම් දෙක තමයි එහෙම නැත්නම් අපිට ලැබිච්ච පිළිතුරු දෙක තමයි x වර්ගයේ ඍණ 5x ධන 6 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණයේ මූල එහෙම නැත්නම් විසඳුම් වෙන්නේ. අපි සාධක මගින් වර්ග සමීකරණ විසඳීම යටතේ සාකච්ඡා කරන ඊළඟ ගැටලුව 2x වර්ගයේ ධන 3x ඍණ 9 සමානයි බිඳුව අවස්ථාව අපිට මූල සොයන්න කියලා දීලා තියෙනවා. අපිට මෙයත් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදිහට සාධක වෙන් කර ගැනීමක් කරන්න පුළුවන්. මේ කොටස ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් විදිහට සාධක වෙන් කිරීමක් කරගත්තොත් එහෙම අපිට සාධක දෙකක ගුණිතයක් විදිහට මේක ලබා ගන්න පුළුවන්. 2x ඍණ 3 වතාවක් x ධන 3 කියලා. මේක සාධක වෙන් කිරීම ගැන අවබෝධයක් නැති ළමයි චුට්ටක් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මේ විදිහට සාධක දෙක වෙන් කරගන්න පුළුවන්. එතකොට 2x වර්ගයේ ධන 3x ඍණ 9 කියන කොටස මේ විදිහට සාධක දෙක ගුණිතයකට සමාන වෙලා තියෙනවා. ඒකින් සාධක දෙකක ගුණිතයක් විදිහට ලැබෙනවා. කොහොමත් ඒ කොටස බිඳුවට සමාන නිසා සාධක දෙකේ ගුණිතයත් බිඳුවට සමාන වෙනවා. දැන් අපිට පුළුවන් එකිනෙක සාධක දෙක වෙන වෙනම බිඳුවට සමාන කරන්න. අපිට පුළුවන් 2x ඍණ 3 සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව කියලා ලබා ගන්න. ඊට පස්සේ 2x ඍණ 3 සමානයි බිඳුව කියන සමීකරණ කොටස විසඳද්දී අපිට පුළුවන් 2x
සමාන කරන්න ධන 3ට ඍණ 3 සමීකරණයෙන් එහා පැත්තට යනවා. සමාන ලකුණෙන් එහා පැත්තට යනවා. ඍණ 3 සමාන ලකුණෙන් එහා පැත්තට ගියාම ධන 3 බවට පත් වෙනවා. ඒත් එක්කම x තියාගෙන ධන 3 සමීකරණයෙන් එහා පැත්තට සමාන ලකුණෙන් එහා පැත්තට යවුවාම x සමානයි ඍණ 3ක් කියලා ලැබෙනවා. එතනදී මෙතනදී එක පිළිතුරක් නම් ලැබිලා තියෙන්නේ මේක අපිට ඊළඟ පිළිතුර දක්වා සුළු කරගන්න පුළුවන්. 2යි x සමානයි නම් 3ට අපි දන්නවා x සමානයි 3 බෙදීම 2යි කියලා හෝ x සමානයි ඍණ 3යි කියලා. මෙන්න මේ විදිහට විසඳුම් දෙකක් ලබා ගන්න පුළුවන්. මේවා තමයි මේ 2x වර්ගයේ දන්න 3x ඍණ 9 සමානයි බිඳුව කියන වර්ග සමීකරණයේ මූල වෙන්නේ. ඒ කියන්නේ x සඳහා මේ අගයන් යුගල හැර වෙනම කිසිම අගයක් ආදේශ කරොත් අපිට දකුණු පැත්ත බිඳුවක් වෙන්නේ නැහැ. මේ අගයන් යුගල ආදේශ කරලා බැලුවොත් විතරක් අපිට පැහැදිලි වෙයි දකුණු පැත්ත බිඳුවකට සමාන වෙනවා. වම් පැත්ත සහ දකුණු පැත්ත දෙන්නම බිඳුවකට සමාන වෙනවා. ඒ කියන්නේ මේ එකිනෙක අගයන් දෙක ආදේශ කරලා බැලුවොත් වම් පැත්තෙන් ලැබෙන අගයත් දකුණු පැත්තෙන් ලැබෙන අගයත් සමාන වෙනවා. එහෙනම් මේ සමීකරණයේ මූල කියලා අපිට ඒක තහවුරු කරගන්න පුළුවන් වෙනවා. සාධක භාවිතයෙන් විසඳීමට ලැබෙන අපිට ඊළඟට ලැබෙන වර්ග සමීකරණය තමයි x වර්ගයේ ඍණ 16 සමානයි බිඳුවයි. ඔයාලට බැලුව බැලමට මතක් වෙන්න ඕනේ මෙතනදී සාධක වෙන් කිරීමේ ක්‍රමයේ විදිහට අපිට මෙන්න මේ දෙන්න මේ ප්‍රකාශනයේ x වර්ගයේ ර්ණ 16 කියන එක වර්ග දෙකක අන්තරයක් මගින් සාධක වෙන් කරගන්න පුළුවන්. x වර්ගයේ ර්ණ 16 කියන එක නා වර්ග දෙකක අන්තරයක් මගින් සාධක වෙන් කරගත්තොත් 16 කියන්නේ 4 වර්ගය නිසා අපිට පහසුවෙන්ම x ඍණ 4 සහ x ධන 4 කියලා සාධක දෙකක ගුණිතයක් ලැබෙනවා. ඉතින් මේ ගුණිතය සමාන වෙනවා බිඳුවට. ඉතින් අපිට සාමාන්‍ය විදිහට දැන් වර්ග සමීකරණය විසඳන්න පුළුවන්. ඔයාලට කාට හරි වර්ග දෙකක අන්තරයේ සාධක වෙන් කිරීම පිළිබඳව යම්කිසි අපහසුතාවයක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සකස් කරපු වීඩියෝ එකත් පල්ලෙහා ලින්ක් එකේ තියෙනවා. පල්ලෙහා ලින්ක් එක දාලා තියෙනවා. ඒකත් බලලා ඒ කොටස් සම්පූර්ණ කරගන්න කියලා මම කියලා සිටිනවා. ඒත් එක්කම අපි සමීකරණය විසඳමු. x ඍණ 4 සහ x ධන 4 කියන එක්කෙනාගේ ගුණිතය දෙන්නගේ ගුණිතය බිඳුවට සමාන නිසා අපිට පුළුවන් x ඍණ 4 සමානයි බිඳුව කියලා හෝ x ධන 4 සමානයි බිඳුව කියලා ලබා ගන්න. ඉතින් අපිට පැහැදිලි x ඍණ 4ක් බිඳුවට සමාන වෙනවා නම් අනිවාර්යයෙන්ම x ගේ සමාන වෙන්න ඕනේ. මේ ඍණ 4 සමීකරණයෙන් එහා පැත්තට යවුවාම x ගේ ධන 4 හෝ මේ සමීකරණ කොටසට අනුව x ගේ ධන 4ක් වෙද්දී x ධන 4 බිඳුවට සමානයි නම් සමීකරණයෙන් එහා පැත්තට ධන 4 ගමන් කරලා ඍණ 4ක් වෙනවා. මේ විදිහට මේ වර්ග සමීකරණයේ සඳහා විසඳුම් දෙකක් ලබා ගන්න පුළුවන්. මේ අපි විසඳුවෙත් සාධක භාවිතයෙන්. හොඳයි පුතේ මේකත් අපිට සාධක භාවිතයෙන් විසඳන්න පුළුවන් ගැටලුවක් වර්ග සමීකරණයක්. අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකක ගුණිතය 120කි සංඛ්‍යා දෙක සොයන්න කියලා තියෙන්නේ. අපි දන්නවා අනුයාත කියන වචනේ තේරුම අනුයාත කියන එකෙන් අදහස් කරන්නේ එක ළඟ පිහිටි කියන එක. ඒතර එක ළඟ පිහිටි ඉරට්ටේ සංඛ්‍යා දෙකක් ගත්තොත් එහෙම ඒ දෙන්නගේ ගුණිතය 120ක් වෙනවලු. අපෙන් අහන්නේ සංඛ්‍යා දෙක මොකක්ද කියලා. අපිට පුළුවන් අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකෙන් එකක් x කියලා ගන්න. අපි දන්නවා එකක් x කියලා ගත්තොත් ඊට පස්සේ එකකින් වැඩි එක්කෙනා ඉරට්ටේ සංඛ්‍යාවක් නෙමේ ඔත්ති සංඛ්‍යාවක්. එයා x ධන 1. එකකින් වැඩි එක්කෙනා x ධන 1. මෙයා ඉරට්ටේ වුණොත් මෙයා අපි දන්නවා ඔත්ති කියලා. ඊට පස්සේ තව එකකින් වැඩි එක්කෙනා තමයි ඊළඟට හම්බ වෙන්නේ ඒ x ධන 2. එහෙනම් මෙයා ආයි ඉරට්ටේ වෙනවා. එහෙනම් අපිට ගන්න වෙනවා අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙක ගද්දී එකක් x කියලා හිතුවොත් අනිත් එක්කෙනා x ධන 2 කියලා ගන්න වෙනවා. මොකද x ධන 1 වෙන්නේ නැහැ. එහෙම වුණොත් එක්කෙනෙක් ඉරට්ටේ එක්කෙනෙක් ඔත්තේ වෙනවා. දෙන්නම අනුයාත ඉරට්ටේ සංඛ්‍යා දෙකක් නිසා එක්කෙනෙක් x කියලා ගත්තොත් අනිත් එක්කෙනා x ධන 2 කියලා ගන්න වෙන්නේ. මොකද ඉරට්ටේ සංඛ්‍යාවක පරතරය දෙක ගානේ තියාගෙන තමයි සංඛ්‍යා දෙකින් දෙකට වැඩි වෙන විදියට තමයි ඉරට්ටේ සංඛ්‍යා රටාව සකස් වෙලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා අපි ගත්ත එක ඉරට්ටේ සංඛ්‍යාවක් x කියලා හිතුවොත් අනිත් එක්කෙනා x ධන 2 අපිට පුළුවන් x සහ x ධන 2 ගුණිතය 120ට සමාන කරන්න. එතකොට මෙතනදී ගොඩනැගෙන සමීකරණය අපිට විසඳලා අපිට උත්තරය හොයන්න පුළුවන්. ඒත් අපි දන්න කියන හුරු පුරුදු ආකාරයට සමීකරණය නැති නිසා අපි සමීකරණය චුට්ටක් වෙනස් කරලා සකස් කරගමු. අපිට පුළුවන් මේක x ගෙන් වරහන් ඉවත් කිරීමක් කරන්න. එතකොට x වර්ගය ධන
2x කියලා ලැබෙනවා. ඊට පස්සේ මේ පැත්තේ 120ක් කියලා එනවා. අපිට පුළුවන් මේ 120 සමීකරණේ වම් පැත්තට අරන් එන්න. x වර්ගය ධන 2x ඍණ 120 සමානයි කියලා එනවා බිඳුවකට. දකුණු පැත්ත බිඳුවක් වෙනවා. දැන් අපි දන්නවා මෙතන ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය සකස් වෙලා තියෙන්නේ x වර්ගය සහ 120 ඍණ 120 ගුණ කරාම ඍණ 120 x වර්ගය 120 හැදෙන සාධක දෙකක් අඩු වෙලා 2x හැදෙන්න ඕනේ. සාධක දෙක වෙන් කරද්දිම අපි දන්නවා 12 10 කියලා ගත්තොත් තමයි 12 10 120යි. ඒ වගේම 12න් 10ක් අඩු කරාම 2යි. එහෙනම් අපිට සාධක දෙක ලියා ගන්න පුළුවන් ධන සාධකයට මුල් තැන දීලා x ධන 12 වතාවක් x ඍණ 10 කියලා ওই විදිහට සාධක දෙක එනවා සමානයි බිඳුවයි කියලා එනවා. දැන් අපිට පුළුවන් මේ දෙන්නගේ ගුණිතේ බිඳුවට සමාන නිසා අපිට එක එක සාධකයේ වෙන වෙනම බිඳුවට සමාන කරන්න. x ධන 12 සමානයි බිඳුව හෝ x ඍණ 10 සමානයි බිඳුවයි කියලා ගන්න පුළුවන්. x ධන 12 බිඳුවයි නම් අපිට පුළුවන් x සමානයි ඍණ 12යි කියලා ගන්න. එහෙම නැත්නම් x ඍණ 10 සමානයි බිඳුවයි නම් x සමානයි 10යි කියලා හොයාගන්න පුළුවන්. අපෙන් බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යා දෙක සොයන්න කියලානේ. අපි සංඛ්‍යා දෙක කලින්ම සැලකුවේ එක්කෙනෙක් x විදිහටත් අනිත් එක්කෙනා x ධන 2 විදිහටත්. එහෙනම් ඒ විදිහට අපිට උත්තර හොයන්න පුළුවන්. එක අවස්ථාවකදී ඍණ 12 සැලකුවොත් එහෙම එක සංඛ්‍යාවක් ඍණ 12 කියලා ගත්තොත් අනිත් සංඛ්‍යාව වෙන්නේ ඍණ 12 ධන 2. ඒ කියන්නේ ඍණ 10. අපි පරීක්ෂා කරලා බලමු මේක සත්‍යද කියලා. ඍණ 12 ඍණ 10න් ගුණ කරොත් 120ක් ලැබෙනවා. එහෙනම් සංඛ්‍යා දෙක විදිහට ඍණ 12 ඍණ 10 ගන්නත් පුළුවන්. අවශ්‍ය නම් එක්කෙනෙක් x කියලා හිතුවොත් x කියන්නේ 10 නම් x ධන 2 කියන්නේ එහෙනම් 12 වෙනවා. එහෙනම් ධන 12 ධන 10 කියන එක්කිනා උත්තරේ විදිහට ගන්නත් පුළුවන්. මේ දෙන්නත් අවශ්‍ය නම් ගන්න පුළුවන්. මේ දෙන්නත් අවශ්‍ය නම් ගන්න පුළුවන්. මේ අවස්ථා දෙකම සමීකරණේ විසඳුම්. ඉතින් මේ අවස්ථා දෙකෙන්ම මේ සමීකරණයේ කියන සම්බන්ධතාවය සම්පූර්ණ කරනවා. හොඳයි දුවපතේ අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ වර්ග සමීකරණයක් සූත්‍රයේ භාවිතයෙන් විසඳන විදිය සහ ඒ සූත්‍රය මොන ආකාරයෙන්ද යෙදෙන්නේ කියන එක. ඔයාලට පේනවා ඇති අපිට වර්ග සමීකරණයක් සූත්‍රයේ භාවිතයෙන් විසඳද්දී අපි මේ සූත්‍රයේ අර්ථ දක්වලා තියෙන්නේ අපේ සාධාරණ වර්ගජ සමීකරණයේ ආකාරය අනුව. අපි දන්නවා සාධාරණ වර්ගජ සමීකරණ ආකාරයේදී A කියලා හඳුන්වන්නේ වර්ගජ පදයේ සංගුණකය. වර්ගජ කොටසත් එක්ක ගුණ වෙලා ඉන්න අගය තමයි A කියලා හඳුන්වන්නේ. ඒත් එක්කම x පදයට එක්ක ගුණ වෙලා ඉන්න කෙනා තමයි b කියලා හඳුන්වන්නේ. ඒත් එක්කම c කියලා හඳුන්වන්නේ නියත පදය. a කියලා අපි ගත්තා x වර්ගයත් එක්ක ගුණ වෙලා ඉන්න කෙනා, b කියන්නේ x එක්ක ගුණ වෙලා ඉන්න කෙනා, c කියන්නේ නියත පදය. ওই විදිහට ඒ අනුරූපව තමයි මේ සූත්‍රයේදී abc කියන අගයන් ආදේශ කරලා අපි x සමානයි කියලා. එහෙම නැත්නම් සමීකරණයේ විචල්‍යයට අදාළව විසඳුම් හොයාගන්නේ. මෙතනදී මතක් කරන්න ඕනේ දේ තමයි අපිට සාධක භාවිතයෙන් වගේ නෙමෙයි සීමා සහිතව නෙමෙයි ඕනෑම වර්ගජ සමීකරණයක් සූත්‍රයේ භාවිතයෙන් විසඳන්න පුළුවන්. අපි හරියාකාරව ABC සඳහා ගැලපෙන අනුරූප අගයන් තෝරගෙන ඒවා සූත්‍රයේ ආදේශ කිරීම තමයි මෙතනදී කෙරෙන්න ඕනේ. ඒත් එක්කම මතක් කරන්න ඕනේ විභාගයේදී සූත්‍ර භාවිතයෙන් ගැටලුව විසඳනවා නම් අපි සූත්‍රයේ මතකයේ තබාගෙන යන්න ඕනේ. විභාගයේදී අපිට පේපර් එකත් එක්ක සූත්‍රය දෙන්නේ නැහැ. සමහරලාට ඔයාලා දන්නවා ඇති ඝන වස්තු වල පරිමා වර්ගඵල වගේ සූත්‍ර අපිට ප්‍රශ්න පත්‍රයේම සටහන් වෙලා ලැබුණාට මේ වර්ග සමීකරණ විසඳීම සඳහා භාවිත කරන මේ සූත්‍රය අපිට විභාගයෙන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේක භාවිතයත් එක්ක අපි ඒක මතකයේ තබා ගත යුතුයි. ඒ ආදේශ කිරීම එක්ක අපි නිතරම සූත්‍රය මතකින් ලියලා ඒකට ගැටලුවේදී ආදේශ කරද්දී ඒක අපිට ඉබේම මතකයේ රඳව ගන්න පුළුවන්. ඒක ලොකු මහන්සියක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලමු සූත්‍රයේ භාවිතයෙන් වර්ග සමීකරණ විසඳන ආකාරය උදාහරණ කීපයකින්ම. පළවෙනි ගැටලුව සූත්‍රයේ භාවිතයෙන් විසඳන්න අපිට ලැබිලා තියෙනවා x වර්ගයේ ඍණ 10x ඍණ 2 සමානයි බිඳුවයි කියලා මේ සමීකරණය විසඳන්න කියලා දීලා තිනවා. එතනදී අපිට මූල තුනේ අගය ලබා දීලා තිනවා. මෙතනදී අපිට මූල තුනේ අගය ලබා දීලා තියෙන ඇයි කියන එක ඔයාලට ගාන ඇතුළතදී අභ්‍යන්තර පියවරකදී පැහැදිලි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පැහැදිලි වෙයි ඔයාලට. අපි ගාන විසඳන්න කලින් අපි මුලින්ම මේකේ අදාළ තොරතුරු ටික අපි පොඩි හැඳින්වීමක් විදිහට ගමු. x වර්ගය ඍණ 10x ඍණ 2 සමානයි බිඳුවයි. අපිට මෙතනදිත් ABC විදිහට දීලා තියෙන ඒවා අපිට ඕන වෙනම
පහසු වෙන්න ලියා ගන්න පුළුවන්. ඔයාලට පැහැදිලිව තේරෙන්න ඕනේ x වර්ග පදයේ සංගුණකයේ ධන 1යි මොකොත් විශේෂයෙන් ලියලා නැහැ කියන්නේ එතන ධන එකක් තියෙන්නේ. එහෙනම් a ගියගේ ධන එකක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඒත් එක්කම b ගියගේ ඍණ 10ක් කියලා තමයි අපිට ලැග් ගන්න තියෙන්නේ. b ගියගේ ඍණ 10යි. ඒත් එක්කම c ගියගේ ඍණ 2ක් කියලා අපිට පේන්නම තියෙනවා. අපිට පුළුවන් සූත්‍රයේ භාවිතෙන් අපි මේක විසඳනවා කියන එක පොඩි සටහනක් දාගන්න. සූත්‍රයේ භාවිතෙන් අපි සූත්‍රයේ භාවිතෙන් තමයි සමීකරණය විසඳන්නේ. අපි ABC අගයන් ටික පැහැදිලිවම හොයාගත්තා. ඒත් එක්කම ඔයාලට මතක් කරන්න ඕනේ ආදේශ කරද්දී මේ වරහන් තුල තියෙන නැත්නම් ඍණාගයන් වරහන් තුලම ආදේශ කරන්න පුළුවන් තරම් හැම වෙලේම සුළු කිරීම පැහැදිලිව ලියා ගන්න වෙනවා. ඒතර සූත්‍රයේ භාවිතයෙන් කියලා ලියලා අපි සූත්‍රය ලියන්න ඕනේ. සූත්‍රය x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4ac බෙදීම 2යි ඒ විදිහට තමයි අපේ සූත්‍රය හම්බ වෙන්නේ. එතකොට දැන් අපි මේ හොයාගත්ත a b c යගයන් පැහැදිලිවම සූත්‍රය ආදේශ කරගන්න ඕනේ. දැන් අපි සූත්‍රය ආදේශ කරද්දී අපිට පුළුවන් x සමානයි ඍණ ලකුණ ඉඳිම b වෙනුවට ඍණ 10 ආදේශ කරන්න. මොකද ගානේ සූත්‍රයේ කොහොමත් ඍණ b ඉන්නේ. අපි ආදේශ කරන්න යන්නේ ඍණ 10ක් නිසා හිටියේ ඍණ හැමම එළියේ ඉඳි අපි ආදේශ කරන කෙනා වරහන් ඇතුළත ආදේශ කරමු. ඒත් එක්කම ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය අපි දන්නවා ඍණ 10 වර්ගය තමයි b වර්ගයේ විදිහට ආදේශ කරන්නේ. ඍණ 4 වතාවක් a වෙනුවට 1යි අපිට c වෙනුවට ආදේශ කරන්න පුළුවන් ඍණ 2ක්. ඒකත් වරහන් ඇතුලේ ආදේශ කරගමු. සම්පූර්ණ එක්කෙනාටම වර්ගමූලයයි ති. ඒ වගේම මේ මුළු ප්‍රකාශනයම 2යි එකකින් බෙදන්න ඕනේ. කියන්නේ දෙවාරයක් එකකින් බෙදන්න ඕනේ. අපිට පුළුවන් යම්කිසි තරමක් දුරට සුළු කිරීම කරගන්න. x සමානයි ඍණයි ඍණයි ධන වෙනවා. මෙතන ධන 10ක් බවට පත් වෙනවා. ධන හෝ ඍණ වර්ගමූලය අපි දන්නවා ඍණ සංඛ්‍යාවක් වුණත් ධන සංඛ්‍යාවක් වුණත් වර්ග වුණාම ධන උත්තරයක් ලැබෙන්නේ. එහෙනම් ඍණ 10 වර්ගය ධන 100යි. විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මෙතන ඍණ 4ත් ඍණ 2ත් සුළු වුණාම ඍණයි ඍණයි ධන වෙලා ධන 8ක් කියලා තමයි අපිට හම්බ වෙන්නේ. සම්පූර්ණ එක්කිනා බෙදීම 2 ඊට පස්සේ අපිට මේක තවදුරටත් සුළු කරගන්න පුළුවන්. x සමානයි 10 ධන හෝ ඍණ වර්ගමූල ලකුණ ඇතුළත 108 කියන අගය ලැබිලා තියෙනවා. බෙදීම 2. මෙතනදී මතක් කරන්න ඕනේ මේ බෙදීම 2 මේ 10 සහ මේ මූල කොටස ඇතුළේ ඉන්න දෙන්නටම අයිති නිසා එක්කෙනෙක් විතරක් අපිට පහසුවෙන් කපලා අයින් කරලා දාන්න බෑ. එහෙම වුණොත් ගන්න නිවැරදි වෙන්නේ නැහැ. දැන් අපිට මූල 3ක් උත්තරයට දීලා තියෙනවා. ඒ වුණාට වර්ගමූල ලකුණ ඇතුළත ආව 108. අපිට පුළුවන් අපිට ලැබිච්ච 108 මූල 3 ලැබෙන විදිහට සුළු කිරීමක් කරගන්න. ඔයාලට මතක ඇති පරිමේය අපි තාත්වික සංඛ්‍යා පාඩමේදී කතා කරලා තියෙනවා කාරණී අකිල කාරණී කිරීම අකිල කාරණී කාරණී කිරීම. අපිට පුළුවන් මේ 108 කියන අගය මූල 3ක් ඇසුරෙන් ලියාගත්තොත් එහෙම 108 කියන්නේ 36 වරක් 3. 36 කියන එක නා වර්ගමූලෙන් එළියට එනවා 6 බවට පත් වෙලා 6යි මූල 3 කියලා. එහෙනම් දැන් අපි මෙතනදී ඊළඟ පියවරේදී අපිට පුළුවන් මේක සකස් කරලා ලියා ගන්න x සමානයි 10 ධන හෝ ඍණ වර්ගමූල 108 වෙනුවට අපිට ලියන්න පුළුවන් සම්පූර්ණ 100 වර්ගමූල 108 වෙනුවට සම්පූර්ණයෙන් ලියන්න පුළුවන් 6යි මූල 3 කියලා. මොකද අපි මූල 3 අගය දන්න නිසා තමයි අපි 6යි මූල 3 කියලා හදාගත්තේ බෙදීම 2. ඊට පස්සේ අපිට මූල 3 සඳහා දීලා තියෙන අගය මෙතනදී ආදේශ කරගන්න පුළුවන්. x සමානයි 10 ධන හෝ ඍණ 6 වාරයක් 1.73 බෙදීම 2.
මෙතනදී අපි ඊළඟ පියවරත් ලියා ගමු. x සමානයි ධන 10 ධන හෝ ඍණ. මෙතනදී අපි 6 වැඩි කිරීම 1.73 සුළු කිරීමක් කරලා 10.38 කියලා ලබා ගත්තා. මේ මොහොතේ ඉඳන් තමයි අපිට පිළිතුරු දෙකක් සලකන්න පුළුවන් අවස්ථාව. මොකද අපි දන්නවා වර්ග සමීකරණයකට පිළිතුරු දෙකක් ලැබෙනවා. ඒ පිළිතුරු දෙක ලැබෙන්නේ කොහොමද කියන එක මෙතනදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. ඔයාලට පේනවා ඇති මේ ධන හෝ ඍණ කියන ලකුණු දෙකක් තියෙනවා. එතනදී ධන හෝ ඍණ කියන ලකුණු දෙකෙන් අපි වෙන වෙනම පළවෙනි අවස්ථාවේ ධන ලකුණත් දෙවෙනි අවස්ථාවේ ඍණ ලකුණත් සලකනවා. මෙතනින් පස්සේ තමයි අපි මේ පියවරට යන්නේ. අපිට පුළුවන් ධන අවස්ථාව සලකන්න. මෙතනදී ධන විට කියලා අරන් අපිට පුළුවන් x සමානයි 10 ධන. දැන් කලින් තිබ්බ ධන හෝ ඍණ දෙකෙන් 10 ධන අවස්ථාව විතරයි සැලකුවේ. 10 ධන 10.38 බෙදීම 2 අපිට පුළුවන් x සමානයි මේ දෙන්න හරය දෙක තියෙද්දිම ලවය සුළු කරගමු. 10 ධන 10.38 කියන්නේ 20.38 බෙදීම 2 කියලා. එතනදී අපිට පිළිතුරකට යන්න පුළුවන් x සමානයි 20.38 දෙකෙන් බෙදුවොත් 10.19ක් කියලා එක පිළිතුරක් ලැබෙනවා. දැන් අපි අනිවාර්යයෙන්ම ධන විට සැලකුවා වගේම ඊළඟට අපි සලකන්න ඕනේ ඍණ විට අවස්ථාව. ඍණ අවස්ථාව. මෙතන ධන හෝ ඍණ දෙකෙන් ධන අවස්ථාව සලකලා උත්තරයක් ගත්තා වගේම දැන් අපි ඍණ අවස්ථාව සලකලා උත්තරයක් ගන්න ඕනේ. එතනදී අපිට පුළුවන් x සමානයි 10 කලින් ධන 10.38 සැලකුවා වගේ දැන් අපි සලකන්නේ ඍණ 10.38 බෙදීම 2. ඊට පස්සේ පියවරේදී අපිට ලවය සුළු කරගන්න පුළුවන්. ඔයාලට පැහැදිලි 10න් 10.38ක් අඩු වෙන්න බැරි නිසා 10.38ක් අපිට ඍණ උත්තරේ විදිහට ඍණ 0.38ක් කියලා ලැබෙනවා. ඍණ පිළිතුරක් ලැබෙන්නේ. ඊට පස්සේ මේ අගය දෙකෙන් බෙදීමක් කරන්න පුළුවන්. අපිට එතනදී x සමානයි ඍණ 0.19 කියලා අනෙත් පිළිතුර ලැබෙනවා. මේ විදිහට අපිට පිළිතුරු දෙකක් ලබා ගන්න පුළුවන්. හොඳයි දුවපතේ අපි දෙවැනි උදාහරණ ගැටලුවත් විසඳමු සූත්‍රයේ භාවිතයෙන්. මේකත් අපිට සූත්‍රයේ භාවිතයෙන් විසඳලා පහසුවෙන්ම පිළිතුරකට ලබා ගන්න පුළුවන්. ඔයාලට කලින් ගානේ ගත්ත අත්දැකීමත් එක්ක මේ ගාන හොඳට අවබෝධයෙන් අහගෙන හිටියොත් යමක් කලින්ට වඩා අවබෝධ වෙන්න ඉඩ තියෙනවා. අපි පළවෙනි පියවර විදිහට කරන්නේ මේ දීලා තියෙන සමීකරණයේ සූත්‍රයට ආදේශ කරගන්න ඕන නිසා සූත්‍රයේ ඉන්න ABC කියන අගයන් සඳහා මේ සමීකරණයේ ඉන්න ABC අගයන් ටික ගලප ගන්න ඕනේ. ඊට අනුරූප අගයන් ටික හොයා ගන්න ඕනේ. අපිට මෙතනදිත් පැහැදිලිවම පේනවා සාමාන්‍යයෙන් ඉස්සරහා x වර්ගයේ ඉස්සරහා මොකුත් නැහැ කියන්නේ ධන ලකුණක්වත් ඍණ ලකුණක්වත් නැහැ කියන්නේ මෙතනදී ඒ විදිහට හැසිරෙන කෙනා. ඒ කියන්නේ x වර්ග පදයේ සංගුණකය මෙතනදී ධන එකක් වෙලා තියෙන්නේ. එහෙනම් අපිට a සමානයි ධන එකක් කියලා ගන්න පුළුවන්. මේ ධන ආදේශ කරද්දී ධන ලකුණ එක ආදේශ කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් එක්කම b විදිහට ඉන්නේ ධන දෙකක්. අපි ධන දෙක කියලා ගත්තට ආදේශ කරද්දී ධන ලකුණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඍණ තිබ්බොත් තමයි විශේෂයෙන්ම දාන්න ඕනේ. c සඳහා අපිට පුළුවන් ඍණ එකක් කියලා ගිය ලබා ගන්න. මෙතනදී ආදේශ කරද්දී අපි ඍණත් එක්කම ආදේශ කරන්න ඕනේ. එහෙනම් අපිට ඊළඟට සූත්‍රයේ භාවිතයෙන් කියලා පියවරක් ලියන්න පුළුවන්. අපි සූත්‍රය ලියාගෙන ඉමු. x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ඇතුලේ b වර්ගය ඍණ 4ක් ac බෙදීම 2යි a කියලා ලැබෙනවා. දැන් අපි හොයාගත්ත abc අගයන් මේ සූත්‍රයට ආදේශ කරගන්න ඕනි. එතනදී අපිට පුළුවන් x සමානයි දැන් කලින් වගේ නෙමෙයි කලින් ගානේදී අපිට ඍණාගයක් ආදේශ කරන්න උනාට දැන් b වෙනුවට ආදේශ කරන ඍණාගයක් නෙමෙයි නිසා අපිට සාමාන්‍ය විදිහට ඍණත් එක්කම b ට දීලා තියෙන අගය දාන්න පුළුවන්. ඍණ දෙකක් කියනවා ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය කියන්නේ වර්ගමූල ඇතුලේ ඉන්න ඕනේ b වර්ගය කියන්නේ දෙකේ වර්ගය. දෙකේ වර්ගය ඍණ 4 වතාවක් මෙතන a වෙනුවට 1යි
c වෙනුවට ඍණ 1ක් ආදේශ වෙන්න ඕනේ ඍණ 1ක් බෙදීම දෙවාරයක් 1යි. අපිට පුළුවන් තව දුරටත් සුළු කිරීම කරගෙන යන්න x සමානයි ඍණ 2 ධන හෝ ඍණ අපි වර්ගමූල ලකුණ ඇතුළත කොටස සුළු කරගමු. 2 වර්ගය අපි දන්නවා 4යි. මෙතනදී ඍණ 4 ඍණ 1කින් වැඩි වෙලා ආය ධන 1කින් වැඩි වෙනවා කියන්නේ ඍණයි ඍණයි ධන වෙනවා. එතනදී ආය අපිට හම්බෙන්නේ ධන 4ක්ම කියලා උත්තරයක්. බෙදීම 2ක් කියලා ලැබෙනවා. අවසානයේ තව චුට්ටක් සුළු කරලා ලියාගත්තොත් ඍණ 2 ධන හෝ ඍණ වර්ගමූල ලකුණ ඇතුළත මූල 8 කියන අගය අපිට හම්බ වෙනවා. වර්ගමූලෙත් එක්ක 8 කියන අගය ලැබෙනවා. බෙදීම 2. දැන් ඔයාලට මතක ඇති ගානේ දීලා තියෙන අපිට මූල 2 අගය. එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ මේ මූල 8 කියන එක්කෙනාගේ ඇසුරෙන් මූල 2 කියන එක්කෙනා ගොඩනගා ගන්න. අපි දන්නවා මූල 8 කියන එක්කෙනා අපි කරණියක් ස්වරූපයෙන් ලිව්වොත් එහෙම මූල 8 අපිට ලියන්න පුළුවන්. මූල 8ට සාධකව ඉන්න 8ට සාධකව ඉන්න ලොකුම පූර්ණ වර්ග සංඛ්‍යාව 4 නිසා 4 වරක් 2 කියලා. ඊට පස්සේ පියවරේදී මේ 4 වර්ගමූලේ එළියට එනවා. ඒ කියන්නේ වර්ගමූල ලකුණ අරන් එළියට එනවා. වර්ගමූලේ සලකලා එළියට එනවා. 2ක් බවට පත් වෙනවා. 2යි මූල 2 කියලා මූල 8 කියන එක සුළු කරගන්න පුළුවන්. මේ හොයාගත්තාගේ අපිට ආදේශ කරන්න පුළුවන්. අවශ්‍ය නම් මෙතනදී සුළු කිරීමක් කරලා අගේ ආදේශ කරත් ගැටලුවක් නැහැ. මූල 2 වෙනුවට අපිට 1.41 දීලා තියෙන නිසා අපිට කෙලින්ම මූල 8 අගය ගන්න පුළුවන් මෙතනදී 2.8යි 2ක් කියලා මෙතනදී අගය ලියා ගන්න පුළුවන්. අපි අගය සකස් කර ගන්න පුළුවන්. අපිට ඊළඟ පියවර ලියද්දි මේ හොයාගත්ත අගයම කෙලින්ම ආදේශ කරන්නත් පුළුවන්. x සමානයි ඍණ 2 ධන හෝ ඍණ 2.28. මෙතනදී අපි කරේ මූල 8 කියන එක්කෙනා මූල 2 ඇසුරින් සරල කරගෙන ඉවරලා මූල 2 අගය ආදේශ කරලා කෙලින්ම මූල 8 සඳහා අගයක් ලබා ගත්තා. මූල 8 සඳහා අපි ලබා ගත්ත අගය තමයි 2.82 කියන එක. එතනදී අපි ගැටලුවේ මූල 2 සඳහා දීලා තියෙන අගයත් ප්‍රයෝජනෙට අරන් තමයි මේ අගය ගත්තේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාව දෙකකින් බෙදීමක් කරන්න. ඊට පස්සේ දැන් අපිට වෙන වෙනම ධන සහ ඍණ අවස්ථා දෙක සලකන්න පුළුවන්. අපි අනිවාර්යයෙන්ම දන්නවා වර්ග සමීකරණයට පිළිතුරු දෙකක් ලැබෙන්න ඕනේ කියලා. එතන මේ පිළිතුරු ලැබෙන ආකාරය තමයි අපි ධන විට සහ ඍණ විට වෙන වෙනම සලකන්න ඕනේ. මුලින්ම ධන අවස්ථාව සලකමු. එතනදී අපිට x සමානයි ඍණ 2 අපි ධන අවස්ථාව සලකද්දි මේ අනිත් ලකුණු වල වෙනසක් වෙන්නේ නැහැ. ඍණ 2 හිටියා කියලා ඒක ධන වෙන්නේ එහෙම නැහැ. වෙනසක් වෙන්නේ මේ ධන හෝ ඍණ කියලා එකපාර සලකපු අගයන් දෙකෙන් මුලින්ම සලකන්නේ ධන අවස්ථාව. ධන 2.28 බෙදීම 2. ඔයාලට පැහැදිලි ලවයේ සුළු වෙද්දි 2.28න් ඍණ 2ක් ඉවත් වෙලා 0.28ක් කියලා එනවා. ඒ 0.28 දෙකෙන් බෙදලා x සමානයි 0.14ක් කියන උත්තරය අපිට ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඍණ විට අවස්ථාව සලකන්න පුළුවන්. ඍණ විට අවස්ථාව සලකද්දී අපි දන්නවා x සමානයි ඍණ 2 හිමම එනවා. කලින් ධන සැලකුව තැන දැන් අපි සලකන්නේ ඍණ 2.28 බෙදීම 2. දැන් සමාන ලකුණු සහිත ලවයන් දෙකක් තියෙන ලවයේ තියෙන සමාන ලකුණු සහිත දෙන්නේ එදින්න දෙන්න එකතු වෙලා ඍණ 4.28ක් කියලා ලවයට පිළිතුරක් එනවා. ඒ අගය අපි දෙකෙන් බෙදුවොත් අපිට ඍණ අවස්ථාවේදී අනිත් උත්තරය අපිට ලැබෙනවා ඍණ 2.14ක් කියලා. ඔය විදිහට අපිට පිළිතුරු දෙකක් ලබා ගන්න පුළුවන් ඒ ගැටලුව සඳහාත්. හොඳයි පුතේ දුවේ අපි තුන්වෙනි ගැටලුව විදිහට සාකච්ඡා කරන්නේ සූත්‍රයේ භාවිතයෙන් විසඳන තුන්වෙනි ගැටලුව විදිහට සාකච්ඡා කරන්නේ 4x වර්ගයේ ඍණ 7x ධන 2 සමානයි බිඳුව අවස්ථාව වර්ග සමීකරණය. එතනදී අපිට මූල 17කට අගයක් අපිට ලබා දීලා තියෙනවා. මූල 17 සඳහා අගයක් ගහනෙම ගැටලුව විසින්ම ලබා දීලා තියෙනවා.
අපි බලමු ඒ අදාළ අගයත් යොදාගෙන සුළු කිරීම කොහොමද කරන්නේ කියන එක. මුලින්ම අපි සාධාරණ සමීකරණයට අනුකූලව සූත්‍රයට ආදේශ කරන නිසා සාධාරණ සමීකරණයට සම්මතව අපි මේකේ ABC අගයන් ටික ලියාගෙන ඉමු. ඔයාලට පැහැදිලිව පේනවා x වර්ගයේ කලින් වගේ නෙමෙයි x වර්ගයත් එක්ක තියෙන 4x වර්ගය. එහෙනම් ඒ විදිහට දැන් තියෙන්නේ a සමානයි 4ක් ධන ලකුණ නොදා 4 විතරක් ලිව්වා. b විදිහට දැන් ඍණ 7ක් ඉන්නවා. ඒත් එක්කම c සඳහා c ගියගේ සඳහා ධන දෙකක අගයක් ලැබිලා තියෙනවා. දැන් අපි සූත්‍රයේ භාවිතයෙන් විසඳන නිසා අපි සූත්‍රයට මේක ආදේශ කරන්න ඕනේ. සූත්‍රයේ භාවිතයෙන් කියලා අපි ලියාගමු. සම්මත සූත්‍රය ලිව්වොත් එහෙම x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4ac බෙදීම 2a. දැන් අපි ABC සඳහා යොදාගත් අගයන් හොයාගත් අගයන් අපි මේ සූත්‍රයට ආදේශ කරමු. x සමානයි ඍණ ලකුණ ඉන්දිම ඍණ 7 ආදේශ කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම වරහන් තුල ආදේශ කිරීම කරන්න ඕනේ. ධන හෝ ඍණ වර්ගමූලය ඍණ 7 වර්ගය ඍණ 4 වතාවක් a වෙනුවට දැන් ආදේශ කරන්නේ 4 c වෙනුවට ආදේශ කරන්නේ 2 බෙදීම දෙවාරයක් 4. ඊළඟට අපි යොදාගත් අගයන් සුළු කිරීමකට ලක් කරමු, සිලු කරගමු. අපිට පේනවා මෙතන ඍණ 7ට ඉදිරියෙනුත් ඍණ ලකුණක් තියෙනවා. ඒ ඍණ ලකුණ සූත්‍රයේ ආදේශයේදීම තිබ්බ ඍණ ලකුණ. ඒ ඍණ ලකුණත් එක්ක ඍණ 7 ගුණ වුණාම ධන 7ක් බවට පත් වෙනවා. ධන හෝ ඍණ වර්ගමූලයේ තුල කොටස අපි දන්නවා ඍණ වුණත් ධන වුණත් වර්ග වුණොත් ධන නිසා ඍණ 7 වර්ගයේ ධන 49ක් කියලා අපිට ලැබෙනවා. අඩු කිරීම 4 වරක් 4 16යි 16 වරක් 2 32යි. බෙදීම 8ක් කියලා ලැබෙනවා. ඊට පස්සේ තව පියවරක් ලියාගත්තොත් x සමානයි 7 ධන හෝ ඍණ වර්ගමූල ලකුණ තුල කොටසට අපිට හම්බ වෙනවා 49න් 32ක් අඩුනාම 17ක් කියලාම. එතනදී අපිට කිසිම වෙනසක් කරගන්න ඕනුනේ නැහැ. දීලා තියෙන මූල 17ම ආදේශ කරන්න පුළුවන්. එහෙනම් ඊළඟ පියවරේදී අපි මූල 17 සඳහා දීලා තියෙන අගය ආදේශ කරමු. x සමානයි 7 ධන හෝ ඍණ මූල 17 වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන් 4.12 කියන අගය බෙදීම 8. දැන් අපිට ධන අවස්ථාව සහ ඍණ අවස්ථාව වෙන වෙනම සලකලා අපිට අවස්ථා දෙකක් යටතේ පිළිතුරු සොයා ගන්න පුළුවන්. අපි මුලින්ම ධන විට සලකමු. x සමානයි 7 ධන අපි ධන හෝ ඍණ කියන අවස්ථා දෙකෙන් ධන අවස්ථාව විතරක් සලකන්නේ 7 ධන 4.12 බෙදීම 8. තවදුරටත් සුළු කරගත්තොත් එහෙම x සමානයි අපිට ලවයට පිළිතුරක් විදිහට හම්බ වෙනවා 11.12ක් කියලා බෙදීම 8. අපිට බෙදලා උත්තරයකට යන්න පුළුවන් 11.12 8න් බෙදීමක් කරොත් අපිට ලැබෙනවා 1.39ක් කියලා මේ අවස්ථාවේදී පිළිතුරක්. ඊට පස්සේ අපි ධන අවස්ථාව සැලකුවා වගේම අපිට ඍණ අවස්ථාවත් සලකන්න සිද්ධ වෙනවා. අපි ඍණ විට කියලා සලකමු ඍණ අවස්ථාව x සමානයි 7 කලින් ධන ගත්තා වගේ දැන් ගමු ඍණ 4.12 බෙදීම 8. දැන් අපි කරන්න ඕනේ 7න් 4.12ක් අඩු කරගන්න ඕනේ. අපිට පුළුවන් මොනවා සුළු කිරීම පැත්තකදී කරගන්න 7.0 කියලා හිතලා 4.12ක් අඩු කරගත්තොත් අපිට පිළිතුරක් ලබා ගන්න පුළුවන් 2.88ක් කියලා. ඊට පස්සේ අපි
සුළු කරගත් අගය 7න් 4.1 අඩු කරාම අපිට ලැබෙන 2.88 ආදේශ කරගන්න පුළුවන් ලවයේ වෙනුවට බෙදීම 8 අපිට සුළු කිරීමක් කරලා 2.88 8න් බෙදීමක් කරොත් අපිට ලැබෙනවා 0.36ක් කියලා මේ ආකාරයට අපිට පිළිතුරු දෙකක් හොයාගන්න පුළුවන්. මේ අපි සම්පූර්ණ කරේ සූත්‍රය භාවිතයෙන් අපි සාකච්ඡා කරපු තුන්වෙනි උදාහරණය. අපි මේ වීඩියෝ පටේ අවසාන අදියර සාකච්ඡා කරන්න ඇවිත් තියෙන්නේ වර්ග පූර්ණය මගින් වර්ග සමීකරණ විසඳීම කියන කොටසට. පුතේ දුවේ අපි වර්ග පූර්ණය මගින් වර්ග සමීකරණයක් විසඳනවා නම් අපි මේ වර්ග සමීකරණය සම්පූර්ණ වෙලා තියෙන්න ඕන පොඩි අවශ්‍යතාව ටිකක් තියෙනවා. පළවෙනි එක තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් තියෙන්න ඕනේ ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව ආකාරයට තියෙන්න ඕනේ. ඒ කියන්නේ බල අනුපිළිවෙලට සකස් වෙලා තියෙන්න ඕනේ. දකුණු පැත්ත බිඳුවක් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම වර්ග පූර්ණය කරනවා නම් ඊළඟ අවශ්‍යතාවය තමයි a සමානයි ධන එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ x වර්ග පදයේ ධන එකක් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට a ගේ අගේ ධන එකක් කරගන්න මුළු සමීකරණයම අදාළ සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට 2x වර්ගය ධන 7x ඍණ 12 සමානයි බිඳුව සමීකරණය වර්ග පූර්ණය කරන්න આવොත් අපි කියන a ධන එක කියන අවශ්‍යතාවය මෙතන සම්පූර්ණ වෙලා නැහැ. ඔයාලට පේනවා ඇති මෙතන ධන දෙකක් වෙලා තියෙනවා x වර්ගයේ සංගුණකය. අපිට පුළුවන් මුළු සමීකරණයම සියලුම පද දෙකෙන් බෙදීමක් කරන්න. දෙකෙන් බෙදීමක් කරලා අපිට පුළුවන් අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න. ඒ වෙලාවේදී අපිට සියලුම පද දෙකෙන් බෙදීම අමතක කරන්න නරකයි. එතකොට අපිට අවසානයේ මේ විදිහට x වර්ගය ධන 7 බෙදීම 2x ඍණ 6 සමානයි බිඳුව කියන අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා. මෙන්න මෙතන අගය ධන එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි වර්ග පූර්ණය කරන්න ඕන මූලික අවශ්‍යතාවය. මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා නම් අපිට පුළුවන් වර්ග පූර්ණය කරන්න. අපි උදාහරණයක් ඇසුරින් වර්ග පූර්ණය ඉගෙන ගමු. හොඳයි පුතේ දුවේ වර්ග පූර්ණය කියන සංකල්පය අවබෝධ වෙන්නත් එක්ක අපි හදන පළවෙනි උදාහරණ ගාන අපි මුලින්ම ගැටලුව දිහා අවධානය දෙමු. x වර්ගයේ ඍණ 6x ධන 1 සමානයි බිඳුවයි. මෙතනදී ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන පියවර ටිකක් තියෙනවා. අපි මේ පියවර වලට අනුව මේ ගාන ගොඩනගා ගමු. අපි වර්ග පූර්ණයේ භාවිතයෙන් තමයි මේ සමීකරණය විසඳන්න යන්නේ. වර්ග පූර්ණයේ භාවිතයෙන් වර්ග පූර්ණයෙන් හොඳයි. අපි වර්ග පූර්ණය කරද්දී කොහොමද මේ ගැටලුව ගොඩනගා ගන්න කියන එක නැත්නම් වර්ග පූර්ණයේ පියවර හඳුනගන්නේ කියන එක අපි පොඩ්ඩක් කතා කරමු. අපි x වර්ගය ඍණ 6x ධන 1 සමානයි බිඳුව කියන සමීකරණයට අවධානය යොමු කරොත් අපේ අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරලා තියෙනවා. ඔයාලට පේනවා x වර්ගයේ x පදයේ නියත පදයේ ආකාරයෙන් බලානුපිළිවෙලට සකස් වෙලා තියෙනවා. දකුණු පැත්ත බිඳුවක් වෙලා තියෙනවා. ඒත් එක්කම x වර්ග පදයේ සංගුණකයේ ධන එකක් වෙලා තියෙනවා. එහෙනම් අපි වර්ග පූර්ණයේදී කරන පියවර වෙන්නේ ඒ කලින් කතා කරපු අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා නිසා අපිට පුළුවන් මෙන්න මේ විදිහට වරහණක් යොදාගෙන එළියට වර්ගයක් යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ විවෘත කරපු වරහණ ඇතුළට මේ x වර්ගයෙන් x ගන්නවා. වර්ගය එළියට ගත්ත නිසා x වර්ගයෙන් x ගන්නවා. ඊට පස්සේ x වර්ගයෙන් x ගත්තට පස්සේ මේ ඊට පස්සේ ඉන්න x වර්ග පදයට පස්සේ ඉන්න 6x කියන එක්කෙනාගේ ඍණ ලකුණ වෙනසක් නැතුව පහළට ගන්නවා. එතන ඍණ ලකුණක් හිටියොත් එහෙමම පහළට ගන්නවා. ධන ලකුණක් හිටියත් එහෙමම පහළට ගන්නවා. ලකුණ වෙනසක් නැතුව ගන්නවා. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි ඊළඟට x එක්ක ගුණ වෙලා ඉන්න. x එක්ක ගුණ වෙලා ඉන්න අගය තියෙනවනේ. මෙතනදී නම් ධන 6. මෙතනදී නම් 6 සමාන 6 ඍණ ලකුණත් එක්ක ගත්ත නිසා මෙතනදී 6 අපි අනිවාර්යයෙන්ම යාව පහළට ගන්නේ කවුරු හිටියත් යාව පහළට ගන්නේ දෙකෙන් බෙදීමක් කරලා. අනිවාර්යෙන් මෙතන ඉන්න සංගුණකයේ කවුරු වුණත් පල්ලෙහා වරහණ තුලට ගන්නේ දෙකෙන් බෙදීමක් කරලා. අපිට පුළුවන් 6 දෙකෙන් බෙදුවාම 3ක් කියලා ගන්න. අනිවාර්යෙන්ම x ගේ සංගුණකය වරහණ තුලට ගන්නේ කවුරු හිටියත් එයාව දෙකෙන් බෙදලා. දැන් 6 දෙකෙන් බෙදුවාම 3ක් කියලා ආවා. ඊට පස්සේ අපි කරන ඊළඟ දේ තමයි අනිවාර්යෙන්ම වරහණෙන් පස්සේ ඍණ ලකුණක් දාගන්නවා. ඍණ ලකුණක් දාගෙන ඉවරලා මේ වරහණ තුලට ආපු එක්කෙනාව
වර්ග කිරීමක් කරනවා. අපි ආව වර්ග කිරීමක් කරනවා. වර්ග කිරීමක් කරලා තමයි ඍණ ලකුණෙන් පස්සේ සටහන් කරන්නේ. දැන් 3 ආපු නිසා 3 වර්ගය 3 වරක් 3 9යි කියලා ගන්නවා. මෙතනින් පස්සේ සාමාන්‍ය විදිහට අන්තිමට ඉතුරු වෙච්ච මේ තාම සලකන්න බැරි වෙච්ච ධන එක අගට ලියා ගන්නවා සමානයි බිඳුවයි කියලා. ওই පියවර තමයි වර්ග පූර්ණයේදී වැදගත්ම වෙන්නේ. අපි ආයෙත් මතක් කළොත් එහෙම අපි ආයෙත් මුලින් ඉඳන් මේ පියවර සාකච්ඡා කරමු. වර්ග පූර්ණයට අදාළ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා නිසා අපි වරහණක් විවෘත කරගන්නවා. විවෘත කරගත්ත වරහණේ අගට දෙවෙනි බලය යොදා ගන්නවා. එහෙම නැත්නම් වර්ගය යොදා ගන්නවා. ඊට පස්සේ x වර්ගයේ විදිහට තියෙන එක්කිනාගෙන් වර්ගය අපි එළියට දාගත්ත නිසා x විතරක් ඇතුළට ලියා ගන්නවා. අපි x විතරක් ඇතුළෙන් ලියා ගන්නවා. ඊට පස්සේ x වර්ග පදයට කරන්න ඕන දේ හරියට කරගත්තා. ඊට පස්සේ x පදයේ එක්ක ගුණ වෙලා ඉන්න කෙනා කවුරුණත් ලකුණ වෙනසක් නැතුව ලියා ගන්න පුළුවන්. ඍණ හිටිය නිසා ඍණම ලියා ගත්තා. ධන හිටියොත් ධනම ලියනවා. අනිවාර්යෙන්ම ඊළඟට එයාගේ සංගුණකයේ කවුරු හිටියත් එයාව දෙකෙන් බෙදලා තමයි වරහණ ඇතුළත ලියන්නේ. දෙකෙන් බෙදීමක් කරනවා. 6 හිටිය නිසා දෙකෙන් බෙදුවාම 3යි. ඊට පස්සේ වරහණ ඇතුළත කොටස සම්පූර්ණ කරලා ඉවරලා වරහණින් පස්සේ ඍණ ලකුණක් දාලා මේ ආපු සංඛ්‍යාව වර්ග කරනවා. එතෙන්ට කවුරු ආවත් මොන සංඛ්‍යාව ආවත් අනිවාර්යයෙන්ම මේකේ පියවරක් තමයි එයාව වර්ග කිරීම. වර්ග කරන්න කලින් අනිවාර්යෙන් ඍණ දාලා ඍණ සහිතව තමයි වර්ග කරන්න ඕනේ. ඒ කියන්නේ වර්ග කරාම එන උත්තරේ ධන වුණාට එයා ඉස්සරහෙන් ඍණ ලකුණක් ඉන්න ඕනේ. 3 වර්ගය අපි දන්නවා 3 වරක් 3 9ක් කියලා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මේ අගින් ඉන්න ධන එක මේ ප්‍රකාශනයට ලියනවා සමානයි බිඳුවයි. ඔය විදිහට වර්ග පූර්ණයේ පියවර සම්පූර්ණ වෙනවා. දැන් අපි සුළු කිරීම කරමු. x ඍණ 3 පූර්ණ වර්ගය ඍණ 9 ධන එක කියන්නේ ඍණ 8යි සමානයි බිඳුව කියලා එනවා. දැන් අපිට පුළුවන් මේ ඍණ 8 සමීකරණයෙන් නැත්තම් සමීකරණේ දකුණු පැත්තට එහෙම නැත්තම් සමාන ලකුණෙන් එහා පැත්තට යොමු කරන්න. එතකොට x ඍණ 3 පූර්ණ වර්ගය සමානයි ධන 8 කියලා අපිට සකස් වෙනවා. ඊළඟ පියවරේදී අපි කරන්නේ x ඍණ 3 පූර්ණ වර්ගයේ වර්ගය නැති කරන්න දෙපැත්තෙම වර්ගමූලය සලකනවා. එතකොට x ඍණ 3 වර්ගයට වර්ගමූලය ඉවත් වෙලා x ඍණ 3 හිටනවා. ඊට පස්සේ මේ මූල 8 කියන සංඛ්‍යාවට වර්ගමූලයක් ආදේශ වෙනවා. ඒත් එක්ක මතක තියාගන්න වර්ගමූලය යෙදෙන හැම වෙලෙම අපිට ධන හෝ ඍණ පාවිච්චි කරන්න වෙනවා වර්ගමූලය ඉදිරියට. ඒකේ පස්සේ පියවර විදිහට අපිට පුළුවන් x තියාගෙන ඍණ 3ත් එහා පැත්තට යවන්න. ඒතර ඍණ 3 ධන 3 වෙනවා. ධන හෝ ඍණ වර්ගමූල 8 කියලා එනවා. අපි කලින් වගේම මූල 8 අපිට දීලා තිබ්බ 3 අපිට දීලා තියෙන ගාන උත්තරේට මූල 2 යගේ මූල 8 මූල 2 යගේ ඇසුරෙන් ලියාගත්තොත් එහෙම මේ විදිහට 4 වරක් 2 කියලා වර්ගමූලය ඇතුලේ ලියා ගන්න පුළුවන්. එතනදී වර්ගමූලයෙන් නිදහස් වෙනවා 4 කියන සංඛ්‍යාව 2 බවට පත් වෙලා 2 මූල 2ක් කියලා එනවා. 2 මූල 2ක් කියන්නේ අපිට මෙතනදී අගේ ආදේශ කරන්න පුළුවන් 2 වැඩි කිරීම 1.41ක් කියලා. අපිට උත්තරේ එනවා 2.82ක් කියලා. දැන් අපිට මේක මූල 8 සඳහා කෙලින්ම ආදේශ කරන්න පුළුවන්. x සමානයි 3 ධන හෝ ඍණ 2.82 කියලා ගන්නවා. මෙතනදිත් උත්තර දෙකක අවශ්‍යතාවය නිසා ධන අවස්ථාව සලකනවා. එතකොට x සමානයි 3 ධන 2.82 කියලා එක අවස්ථාවක් ලැබෙනවා. එතකොට උත්තරේට අපිට හම්බ වෙනවා 5.82ක් කියලා. ඒ වගේම ඍණ අවස්ථාව සැලකුවාම x සමානයි 3 ඍණ 2.82ක් කියලා. ඒ කියන්නේ x සමානයි 0.18ක් කියලා සම්පූර්ණ වෙනවා. අවස්ථා දෙකේදී අපිට උත්තර දෙකක් ලබා ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, අපි වර්ග පූර්ණයේ යටතේ සාකච්ඡා කරන දෙවෙනි ගැටලුව සඳහා අපි වෙත් තියෙන්නේ. ඔයාලට පේනවා ඇති x වතාවක් x ධන 8 සමානයි 8යි විසඳන්න කියලා තියෙනවා. ඒත් එක්කම මූල 6 සමානයි 2.45 ලෙස ගන්න කියලා අපිට ලබා දීලා තියෙනවා. මෙතනදී මතක් කරන්න ඕනේ අපි
වර්ග පූර්ණය සඳහා භාවිතා කරන්න අපි වර්ග පූර්ණයෙන් විසඳෙන්න භාවිතා කරන සාමාන්‍ය ස්වරූපයට වඩා වෙනස් සමීකරණයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම මේක වර්ග පූර්ණය කරන්න පුළුවන් ආකාරයට සකස් කරගන්න ඕනේ. එතනදී අපිට පුළුවන් වරහන් ඉවත් කිරීමක් වගේ ක්‍රමයකට යන්න. මෙතනදී අපිට පුළුවන් x වාරයක් x ධන 8 සමානයි 8යි කියන අවස්ථාවේදී අපිට පුළුවන් වරහන් ඉවත් කරලා සුළු කරන්න. මේ x ගෙන් මේ වරහන ඇතුළේ ඉන්න x සහ 8 කියන දෙන්නම ගුණ වෙනවා. එතකොට x වර්ගය ධන 8x කියලා ලැබෙනවා. ඒත් එක්කම සමානයි 8යි කියලා ලැබෙනවා. අපිට අනිවාර්යයෙන්ම මේ දකුණු පැත්තේ ඉන්න 8ව වම් පැත්තට ගේන්න වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් x වර්ගය ධන 8x ඍණ 8 සමානයි 0යි කියලා ගන්න. දැන් අපිට බලාපොරොත්තු වෙන විදිහේ අපිට වර්ග පූර්ණය කරන්න අවශ්‍ය වෙන විදිහේ වර්ග සමීකරණයක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම x වර්ග පදයේ සංගුණකයේ ධන එකක් වෙලා තියෙනවා. බලයන් අනුපිළිවෙලට සකස් වෙලා තියෙනවා. ඒ වගේම දකුණු පැත්ත බිඳුවක් වෙලා තියෙනවා. දැන් අපිට මේක වර්ග පූර්ණය කරන්න පුළුවන්. අපි වර්ග පූර්ණයෙන් කියලා ලියා ගමු. වර්ග පූර්ණේ භාවිතයෙන් විසඳනවා කියන එක සටහන් කරගමු. හොඳයි. දැන් අපිට පුළුවන් මේ සමීකරණය විසඳන්න. වර්ග පූර්ණේ භාවිතයෙන් මේ සමීකරණය විසඳන්න පුළුවන්. x වර්ගය ධන 8x ඍණ 8 සමානයි 0යි. මතක ඇති අපි කතන පියවර වරහණක් යොදාගෙන වරහණෙන් එළියට වර්ගය දාගන්නවා. x වර්ගය කියන එකනකින් x විතරක් ගන්නවා. වර්ගය අරන් තියන්නේ අපි ධන හිටියොත් ධනම දානවා, ඍණ හිටියොත් ඍණම දානවා. මෙතන ධන නිසා ධනම දැම්මා. ඊළඟට x එක්ක ගුණ වෙලා ඉන්න සංගුණකය. x එක්ක ගුණ වෙලා ඉන්න සංගුණකේ කීය වුණත් අපි මෙතෙන්ට පහළට ගන්නේ දෙකෙන් බෙදීමක් කරලා. ඉතින් අපිට 8ත් දෙකෙන් බෙදලා ගන්න පුළුවන්. 8 දෙකෙන් බෙදුවාම 4යි. අපි බෙදලා ගත්තා දෙකෙන් බෙදීමක් කරලා 4ක් කියලා. ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අපි ඕන මෙතන සටහනක් දාන්නම් ඔයාලට මතක් වෙන්න මොකද්ද මෙතන වුනේ කියලා. 8 දෙකෙන් බෙදලා තමයි අපි මේ ගත්තේ දෙකෙන් බෙදීමක් කරලා. ඊට පස්සේ මේ දෙකෙන් බෙදලා ආපු සංඛ්‍යාව අනිවාර්යයෙන්ම මෙතෙන්ට ගන්නේ වරහණෙන් පස්සේ ඍණක් දාලා වර්ග කරලා. 4 වර්ගය අපි දන්නවා 16යි. ඊට පස්සේ මේ ඍණ 8ක් තිබ්බ සමීකරණෙම ඒ ඍණ 8 ආයි ලියා ගන්නවා සමානයි 0යි. දැන් අපිට පුළුවන් සාමාන්‍ය විදිහට සුළු කිරීම කරගෙන යන්න. x ධන 4 පූර්ණ වර්ගය ඍණ 16යි ඍණ 8යි කියන්නේ ඍණ 24යි සමානයි 0යි. අපිට පුළුවන් x ධන 4 පූර්ණ වර්ගය වම් පැත්තේ ඉඳි ඍණ 24 සමීකරණේ එහා පැත්තට එහා කෙළවරට දකුණු කෙළවරට යොමු කරන්න පුළුවන්. එතකොට දකුණු කෙළවර බිඳුව හිටියේ දැන් එහා ධන 24ක් බවට පත් වෙනවා. ඊළඟට අපිට පුළුවන් මේ x ධන 4 පූර්ණ වර්ගයේ වර්ගමූලය කරලා එහා පැත්තට යවන්න. ඒ කියන්නේ වර්ගය අපිට පුළුවන් සමීකරණයෙන් එහා පැත්තට යොමු කරන්න. එතකොට වර්ගමූලය වෙලා තමයි යන්නේ. එතකොට x ධන 4 සමානයි වර්ගමූල 24 බවට පත් වෙනවා. හොඳට මතක තියාගන්න වර්ගමූල සලකන හැම වෙලෙම ධන හෝ ඍණ යොදන්න වෙනවා. ඉතින් අපි ධන හෝ ඍණ යොදනවා. ඊට පස්සේ අපිට පුළුවන් x මේ පැත්තේ ඉඳි මේ ධන 4ත් සමීකරණයෙන් එහා පැත්තට යවන්න ඍණ 4 කරලා ඒත් එක්කම ධන හෝ ඍණ වර්ගමූල 24 කියලා එනවා. දැන් අපි මේ 24ත් එක්ක තියෙන ගනුදෙනුව ඉවර කරගමු. ඔයාලට මතක ඇති අපිට මූල 6 යගේ තමයි ලැබුණේ. 24යි මූල 6යි අතර සම්බන්ධය ගත්තොත් එහෙම 24 අපිට ලියන්න පුළුවන් 6 වරක් 4 කියලා. එහෙම නැත්නම් 4 වරක් 6 කියලා. කොහොම වුණත් දැන් මේ 4 කියන සංඛ්‍යාව පූර්ණ වර්ගයන් නිසා එයාට වර්ගමූලය ඇතුළේ ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එයා වර්ගමූලයෙන් එළියට එනවා. වර්ගමූලයේ සලකලා ඒ කියන්නේ වර්ගමූලයේ නිදහස් වෙනවා. එයාගේ වර්ගමූලයේ පිළිතුර සලකලා 2යි. 2යි මූල 6ක් කියලා තමයි මූල 24 සුළු වෙන්නේ. ඉතින් අපිට ඕන මෙතනදිම මූල 6 යගියත් ආදේශ කරන්න පුළුවන් 2.4යි 5යි. අපිට සුළු කරලා ඉවරලා මූල 24ට මෙතනදි මගයක් යොදා ගන්නත් පුළුවන් 4.9ක් කියලා තමයි අපිට ලැබෙන්නේ. ඉතින් අපිට මේ මූල 24 සඳහා එකපාරම 4.9 ගිහිල්ලා අපි වර්ග පූර්ණී කරමින් හිටිය සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. ඍණ 4 ධන හෝ ඍණ
4.9. දැන් අපිට අවස්ථා දෙකක් තෝරා ගැනීමක් කරන්න තියෙනවා. ඒ තමයි ධන අවස්ථාව සහ ඍණ අවස්ථාව. අනිවාර්යයෙන්ම වර්ග පූර්ණේ කරද්දිත් සූත්‍ර භාවිතයෙන් විසඳද්දිත් කොහොම විසඳුවත් සමීකරණයකට විසඳුම් දෙකක් තියෙනවානේ. අපි දන්නවා වර්ග සමීකරණයකට විසඳුම් දෙකක් ලැබෙනවා. මෙතනදිත් ඒ විසඳුම් දෙක ලැබෙන්නේ මෙන්න මෙතන ධන හෝ ඍණ අවස්ථාවේ වෙන වෙනම ධන අවස්ථාව සහ ඍණ අවස්ථාව සලකද්දී. එහෙනම් අපි ධන අවස්ථාව සලකමු. අපිට ලැබෙනවා x සමානයි ඍණ 4 ධන 4.9. අපිට මේ වෙලාවේදී උත්තරයකට යන්න පුළුවන්. ඍණ 4යි ධන 4.9 කියන්නේ ධන 0.9ක් කියලා සුළු වෙනවා. ඒත් එක්කම අපිට ඍණ අවස්ථාවත් සලකන්න පුළුවන්. ඍණ විට එහෙම නැත්නම් ඍණ අවස්ථාව කියලා ලියන්න පුළුවන්. ඍණ විට අපිට පුළුවන් x සමානයි ඍණ 4 හැමම ඉඳි ධන හෝ ඍණකින් මුලින් අපි සැලකුවේ ධන අවස්ථාවනේ. දැන් අපිට පුළුවන් ඍණ අවස්ථාව සලකන්න ඍණ 4.9. මෙතනදි වෙන්නේ දෙන්නම සමජාතීය ලකුණු සහිත සංඛ්‍යා දෙකක් නිසා දෙන එකතු වෙනවා ඍණ 8.9ක් කියනවා. ওই විදිහට පිළිතුරු දෙකක් අපිට ලබා ගන්න පුළුවන් මේ වර්ග පූර්ණේ කිරීම මගින්. හොඳයි දුව පුතේ, අපි අවසාන වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 O level විභාග ගැටලුව. අපි මේක වර්ග පූර්ණේ භාවිතයෙන් විසඳමු. ඊට කලින් සමීකරණය ගැන අවබෝධයක් ලබා ගන්නත් එක්ක අපිට හොඳට ගාන කියවලා මේ ගානට ගැලපෙන රූප සටහනක් ඇඳගෙන මේ සමීකරණය ගොඩනගා ගන්න ඕනේ. එතනින් පස්සේ තමයි අපි විසඳන විදිය තීරණය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් මේක තමයි විභාග ගානක ස්වභාවය. යම්කිසි ප්‍රායෝගික සිද්ධියක් හෝ මොකක් හරි ක්‍රමයක අනුගතව සම්බන්ධ කරලා එන ගාන අපි හොඳින් අවබෝධ කරගෙන වර්ග සමීකරණයක් ගොඩනගාගෙන තමයි විසඳන්න ඕනේ. මොකද අපිට මෙතන කියලා තියෙනවා වර්ග සමීකරණය තෘප්ත කරන බව පෙන්වනවා කියලා. කියන්නේ අපි දීලා තියෙන සම්බන්ධතාවය සුරින් මේ වර්ග සමීකරණය ගොඩනැගිනවා කියලා පෙන්වන්න ඕනේ. එතනදී අපිට මොකද්ද දීලා තියෙන සම්බන්ධතාව කියලා අපි හොඳට අවබෝධයෙන් ගාන කියවලා බලමු. ඍජු කෝණාශ්‍රයක බද්ධ පාද දෙකක දිගෙහි එකතුව 16 සෙන්ටිමීටර්ද විකර්ණයේ දිග 14 සෙන්ටිමීටර්ද වේ. ඍජු කෝණාශ්‍රයේ පළල x ලෙස ගත් විට එය x වර්ගයේ ඍණ 16x ධන 30 සමානයි බිඳුව වර්ග සමීකරණය තෘප්ත කරන බව පෙන්වනවා. ඍජු කෝණාශ්‍රයේ දිග සහ පළල පළමුවන දශම ස්ථානයට වෙන වෙනම සොයන්න. ගැටලුව වලට දිස් වෙනවා ඇති. හොඳට තේරුම් ගන්න ඕනේ මොකද්ද අපි කරන්න ඕනේ කියලා. අපි මේකට අදාළ පොඩි රූප සටහනක් ගොඩනගා ගමු. අපිට ගාන කියලා තියෙනවා මෙන්න මේ විදිහට ඍජු කෝණාශ්‍රයක් ගැන. අපි ඒකට ABCD කියලා නම් කිරීමක් යොදාගත්තා. එතකොට ABCD ඍජු කෝණාශ්‍රය කියලා සැලකුවොත් එහෙම අපිට කියලා තියෙනවා බද්ධ පාද දෙකෙහි දිගෙහි එකතුව 16යි කියලා. බද්ධ පාද දෙකක් කියන්නේ යම්කිසි ශීර්ෂයකදී එකිනෙක හමු වන පාද දෙකක්. මෙතනදී නම් ඔයාලට පැහැදිලිවම පේන්න ඕනේ AD සහ BC කියන්නේ සම්මුඛ පාද දිගින් සමානයි. ඒ වගේම AB සහ DC කියන්නේ සම්මුඛ පාද ඒවා එකිනෙකට දිගින් සමානයි. ඒ නිසා අපි ඔය කියන බද්ධ පාද යුගල විදිහට AB සහ BC ගත්තොත් එහෙම අපිට පොඩි සම්බන්ධයක් ලියන්න පුළුවන්. AB ධන BC සමානයි 16 සෙන්ටිමීටර කියලා. ඒත් එක්කම එයාලා කියනවා පළල x ලෙස ගන්න කියලා. එහෙනම් අපිට BC ට x කියලා ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් තව සම්බන්ධයක් මේකටම AB ධන x සමානයි 16යි කියලා. ඒත් එක්කම අපිට AB ගේ දිග හොයාගන්න පුළුවන්. AB පාදයේ දිග හොයාගන්න පුළුවන් x ඇසුරෙන් 16 ඍණ x කියලා. මේ විදිහට 16 ඍණ x කියලා. ඊට පස්සේ අපි AB ගේ දිග ලියාගත්තොත් එහෙම x ඇසුරෙන් 16 ඍණ x කියලා මේ විදිහට ඔයාලට පේනවා විකර්ණයේ දිගක් දීලා තියෙන නිසා ABC කියන්නේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. ABC කියන ඍජු කෝණී ත්‍රිකෝණයට අපිට පයිතගොරස් සම්බන්ධය යොදන්න පුළුවන්. අපිට මේ ගානේ දීලා තියෙන තොරතුරු අනුව අපි වර්ග සමීකරණය ගොඩනගා ගන්න නම් අපිට පුළුවන් ABC ඍජු කෝණී ත්‍රිකෝණය සලකලා අපිට ABC ඍජු කෝණී ත්‍රිකෝණය සලකලා පයිතගොරස් සම්බන්ධය යොදන්න පුළුවන්. අපි දන්නවා කර්ණයේ වර්ගයේ ඍජු කෝණයේ අන්තර්ගත පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි. ඉතින් අපිට ලියන්න පුළුවන් මෙතන සම්බන්ධයක් විදිහට AC වර්ගයේ සමානයි AB වර්ගය ධන BC වර්ගය කියලා. දැන් අපි මේවට අගයන් ආදේශ කරගත්තොත් AC කියන්නේ 14යි AB කියන්නේ 16 ඍණ x 16 ඍණ x ගේ පූර්ණ වර්ගය. මෙතනදී 14 වර්ගය කියලා ඉන්නේ 14 වර්ගය. ඒ වගේම AB වර්ගය වෙනකොට 16 ඍණ x ගේ පූර්ණ වර්ගය කියලා සටහන් කරන්න පුළුවන්. අපිට BC ආදේශ කරන්න පුළුවන්
x කියලා BC x නිසා BC වර්ගය x වර්ගය අපිට මේක සුළු කරගත්තොත් 14 වර්ගය අපිට ගණනය කිරීමක් කරලා අපිට 14 වර්ගය 196ක් කියලා ලැබෙනවා. මෙතනදී පූර්ණ වර්ග ප්‍රසාරණය තියෙන්නේ 16 වර්ගය 256යි ඍණ දෙවාරයක් 16 වාරයක් x ඒ කියන්නේ 32යි x ධන x ගේ වර්ගය x වර්ගය අගත් තව x වර්ගයක් එනවා. දැන් මෙතනින් ගොඩනගාගත්ත සම්බන්ධතාවය සුළු කරගත්තොත් අපිට බව පෙන්වන්න තියෙන සමීකරණය ලැබෙනවා. අපි බලමු මේක සමීකරණය සුළු කරගන්න. අපිට පුළුවන් 196 සමානයි 256 ඍණ 32x ධන 2x වර්ගය කියලා ගොඩනගා ගන්න. අපිට පුළුවන් සමීකරණය මේ 196 ඉන්න එක්කෙනත් 256 සහ ඒ අනිත් කොටස් ඉන්න පැත්තට නම් මේ පැත්ත බිඳුව කරගන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් 256 ඍණ 32x ධන 2x වර්ගය ඍණ 196 කියලා. ඔය විදිහට සුළු කරගත්තොත් අපිට පුළුවන් ලියා ගන්න 256 සහ 196 සුළු කරොත් අපිට 60ක් කියලා ලැබෙනවා. 60 ඍණ 32x ධන 2x වර්ගය. අපිට මෙහෙමම සමීකරණේ පැත්ත මාරු කිරීමක් කරන්න පුළුවන්. 2x වර්ගය ඍණ 32x ධන 60 සමානයි 0යි කියලා. අපිට මුළු සමීකරණයම දෙකෙන් බෙදාගෙන ගියොත් අපිට බව පෙන්වන්න තියෙන සමීකරණ අවස්ථාව ලැබෙනවා. මුළු සමීකරණයම දෙකෙන් බෙදුවොත් x වර්ගය ඍණ 16යි x ධන 30 සමානයි 0 කියලා සමීකරණේ ගොඩනගා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දීලා තියෙන තොරතුරු ඇසුරෙන් තමයි අපි මේ සමීකරණේ ගොඩනගා ගත්තේ. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒ දීලා තියෙන කරුණු ඇසුරෙන් සමීකරණය තෘප්ත වෙනවා කියලා. දැන් අපිට තියෙන්නේ සමීකරණය විසඳන්න. සමීකරණය විසඳද්දී අපි වර්ග පූර්ණේ භාවිතා කරමු. අපි ගන්නවා x ව ඍණ 16 දෙකෙන් බෙදලා ගත්තාම 16 දෙකෙන් බෙදුවාම 8යි පූර්ණ වර්ගය අනිවාර්යයෙන්ම ඍණ දාලා 8 වර්ගය අපි මෙතනින් ලියා ගන්නවා 64යි කියලා. ඊට අමතරව ධන 30 සමානයි 0යි. x ඍණ 8 පූර්ණ වර්ගය ඍණ 64යි ධන 30යි කියන්නේ සුළු කරාම අපිට ගන්න පුළුවන් ඍණ 34යි කියලා සමානයි 0යි. x ඍණ 8 පූර්ණ වර්ගය මේ පැත්තේ ඉඳි ඍණ 34 එහා පැත්තට යමුත් ධන 34ක් කියන අවස්ථාව වෙනවා. x ඍණ 8 සමානයි වර්ගය සමීකරණයෙන් එහා පැත්තට යද්දි වර්ගමූලය වෙනවා. වර්ගමූල 34 වර්ගමූල 34 එනවත් එක්කම අපිට පුළුවන් ධන හෝ ඍණ යොදා ගන්න. අපිට ගැටලුව තුල මේ මූල 34 සඳහා අගයක් දීලා තිබ්බා. ගැටලුව ආරම්භයේදීම මූල 34කට අපිට ගන්න පුළුවන් 5.83යි කියලා ගැටලුවේ තුල දීලා තිබ්බා. අපිට පුළුවන් දැන් සමීකරණේ පහසුවෙන්ම විසඳන්න. මේ ඍණ 8ත් එහා පැත්තට යනවා ධන 8 වෙනවා. ඒත් එක්කම ධන හෝ ඍණ මූල 34 වෙනුවට කෙලින්ම අපිට ලියන්න පුළුවන් 5.83 කියලා. මෙතනදී අවස්ථා දෙකක් යටතේ ධන අවස්ථාව සහ ඍණ අවස්ථාව කියලා උත්තර දෙක ගන්න තියෙන්නේ. අපි ධන අවස්ථාව සලකමු. x සමානයි 8 ධන 5.83 x සමානයි 8යි 5යි 13යි අපිට 13.83යි කියලා එක අවස්ථාවක් ගන්න පුළුවන්. ඍණ විට තව අවස්ථාවක් ගන්න පුළුවන්. x සමානයි 8 ඍණ 5.83 ඒ කියන්නේ x සමානයි 2.17ක් කියලා ওই විදිහට අපිට පිළිතුරු දෙකක් ලබා ගන්න පුළුවන්. අපිට ගැටලුවේ මුලදී අහලා තියෙනවා දිග සහ පළල වෙන වෙනම සොයන්න කියලා. මෙතනදී අවස්ථා දෙකේදී පිළිගත හැකි අගයන් දෙකක් x සඳහා ලැබුණා. එතනදී අපිට මේ දෙක දිග සහ පළල විදිහට ගන්න පුළුවන්. අපිට පුළුවන් දිග 13.83යි කියලා ගත්තොත් පළල කියන එක නා 2.17යි කියලා ගන්න. මෙතනදී ඒකකත් එක්කම උත්තරේ ලිව්වනම් වැඩේ හරි. එතකොට අවසානයේ
විභාග ගැටලුවක ස්වරූපය තමයි ඔයාලට අවබෝධ වෙන්න මේ විදි ගානක් සාකච්ඡා කරේ. වර්ග පූර්ණියත් එක්ක විභාග ගැටලුව ගොඩනගන්නේ මේ වගේ යම්කිසි ප්‍රායෝගික සිද්ධියක් හෝ මේ වගේ අවස්ථාවක් සම්බන්ධ කරලා ඒ ඇසුරෙන් වර්ග සමීකරණයක් ගොඩනගා ගත්තට පස්සේ ඒ ගොඩනගාගත්ත වර්ග සමීකරණය ඔයාලට විසඳන්න පුළුවන්.